Net FM Unlimited. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් බදාදා net FM unlimited වෙනදට නම් අපි කියනවාගේ දේශපාලන සංවාදය. එහෙම සංවාදයකට අපි තාම යන්නේ නැහැ. අපි කිව්වා වගේ රටේ ජනතාව පොදුවේ මුහුණ දීලා තියෙන ප්‍රශ්නයට පාර්ලිමේන්තුව තුලින් පිළිගන්න පුළුවන් හරි විසඳුමක් ලැබෙන තුරු අපි ඊට ඉඩක් වෙන් කරන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ අපි දකිනවා සමාජය පුරවැසියන් විද්වතුන් යම් මට්ටමකට වෙනදාට වඩා අපි ජීවත් වෙන රට වෙනත් රටවල් සමග සංසන්දනය කරමින් යම් වෙලාවට අපි කතා කරන අවස්ථා තියෙනවා. පහසුකම් භුක්ති විඳිනවා කෙසේ වෙතත් සරල ජීවන තත්ත්වයවත් පවත්වාගෙන යන්න අපිට හැකියාවක් තියනවද කියන තර්කය ප්‍රශ්නය ගැඹුරින් මුළු සමාජයේම කතා බහ කරන වෙලාවක්. ඒකට පුරවැසියන් විදියට යම් සක්‍රීය දායකත්වයක් ලැබෙනවා. වෙනදට වඩා වෘත්තිකයන් ඒ සඳහා මැදිහත් වෙලා ඉන්නවා. ඉතින් ඒ හරහා අපි උත්සාහ කරනවා රටට යහපතක් කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් මම හිතන්නේ මේ ඉංජිනේරුවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා. ඒ වගේම කළ හැකි දේවලුත් තිබෙනවා. අපි අද එහෙම වගකීම් දරන්න පුළුවන්, දරන්න කැමති යම් අවස්ථාවලදී එහෙම උත්සාහයන් අරගත්තු. ඒ උත්සාහයන් පිළිබඳව අපිත් එක්ක කතා කරපු තරුණ මහාචාර්යවරයෙකුට, ඉංජිනේරුවරයෙකුට ආරාධනා කළා. මීට පෙර එතුමා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා විදිහට අපේ වැඩසටහනට සහභාගී වුණා. එක අවස්ථාවක් ඔබට මතකයි විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ සියලු මාධ්‍ය සමග කරන වැඩසටහනේදීත් ඔහු නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා විදිහට ඒ මොහොතේ ඔබට කතා කළා, රටටම කතා කළා. දැන් අපි ඔහුත් එක්ක මේ තත්ත්වය පිළිබඳව යම් සංවාදයක යෙදෙනවා. අපි ආරාධනා කළා මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර ඉංජිනේරුතුමාට, මහාචාර්යතුමාට ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් මනෝජ්. ඇත්තටම මේ අපි ඒ කාලේ කොවිඩ් කාලේ යම් සුබදායි බලාපොරොත්තු රැසක් එක්ක හිටියේ. විශේෂයෙන්ම මේ ඔබතුමාලව නවනිපැයුම්කරුවන්ගේ කොමිසම නවනිපැයුම්කරුවන් වැඩි වශයෙන් අපි හොයාගෙන ගියා. උන්ට අවස්ථා දෙන්න හෙව්වා. දැන් ඒවා මේ වෙනකොට යථාර්ථයක් වෙලා තියෙනවද මහාචාර්යතුමා? අපි එතනින් ආරම්භ කරන්න කැමතියි. හැබැයි දැන් ඔබ ඒ කොමිසමේ කොමසාරිස් නෙවෙයි. පැහැදිලිව මම එක කොමසාරිස් නෙමෙයි. නමුත් අපි කතා කරොතින් 2019 පස්සේ නැත්නම් 2020 මුල් වකවානුවේ තමයි අපි කොවිඩ් වසංගතය කියන එකට මුලින්ම කතා කරන්න ගත්තේ. ඒතර එතන ඉඳලා ලංකාවේ යම්කිසි පිබිදීමක් ආව මනෝජ් මේ යම් දේවල් අපි නිර්මාණය කළ යුතුයි කියලා. මොකද යපුම් සංස්කෘතියක හිටියා. යපුම් සංස්කෘතියෙන් මිදීමේ අරමුණින් නෙමෙයි මේ වෙලාවේ. නමුත් යම් විදියකට යම්කිසි බාධාවන් එල්ල වුණා. සප්ලයි චේන් එකේ නැත්නම් මේ සැපයුම් අංශයේ බාධාවන් එල්ල වුණා. ඊට පස්සේ අපි කතා කරන්න ගත්ත අලුත් දේවල් හදන එක පැත්තක්. අනිත් පැත්ත තමයි මේ වෙලාවේ තිබිච්ච මේ රටේ කවදාක්වත් නැති විදියට මිනිස්සුන්ට නිදහසක් ලැබෙන්න ගත්තා. මොකද කොවිඩ් වසංගතයත් එක්ක එක්තරා විදියකට අපි කොටු වුණා. අපි ගෙවල් ඇතුලේ කොටු වුණා. ඒතර අපිට කරන්න වැඩක් තිබුණේ නැහැ. සමහර ටීවී එක බලලමත් එපා වුණා, රේඩියෝ එක අහලමත් එපා වුණා. ඊට පස්සේ මිනිස්සු කල්පනා කරා මේ නිකන් ඉන්න වෙලාව යම්කිසි වැඩදායී දෙයකට ප්‍රයෝජනයකට ගන්න. ඉතින් ඕක තමයි අපි යම්කිසි විදියකට නවනිපැයුම්කරුවන්ගේ කොමිසම විදියට අපි උත්සාහ කරේ මේ කාල කළමනාකරණයක් කරගෙන මේක යම්කිසි විදියක කැරැල්ලක් නිර්මාණය කරන. රැලි වලට මම ආස නැති මිනිස්සෙක්. රැලි කියන්නේ රැවිල්ල වැල්ලේ තියෙන ඒවා තරන් යන එකක්. නමුත් කැරැල්ලක් නිර්මාණය කරන්න. ඉතින් සාර්ථක වුණා කියලා කියන්න පුළුවන්. මොකද විශේෂයෙන් පාසල් දරුවෝ අර පාසල් ඇතුලේ කාමරය ඇතුලේ හිර වෙලා හිටපු දරුවෝ එළියට ඇවිල්ලා අලුත් දේවල් නිර්මාණය කරන්න ගත්තා. රටේ අවශ්‍යතාවය තේරුම් ගත්තා. මොකද එතන අනිවාර්යෙන් නිමිත්තක් තිබුණා මනෝජ්. ඒක තමයි මේ ප්‍රශ්න තිබුණා. රටේ ප්‍රශ්න තියෙන එකක් කොවිඩ් එක ඇවිල්ලා තිබිච්ච ප්‍රශ්න තිබුණා. අර මූණට දාන මුඛාවරණේ ඉඳලා ලොකු ප්‍රශ්න සමහරට රෝහල් වල තියෙන අර ICU බෙඩ් එකට දක්වා ප්‍රශ්න කොට රාශියක් ලංකාව ඇතුලේ තිබුණා. සහ ඒකට අවශ්‍ය කරන සැපයුම පිට රටවල වලින් ආවේ නැහැ. ඒතකොට ඒ වෙලාවේ නිමිත්තක් රට ඇතුලේ තිබුණා. ඒතකොට සාමාන්‍ය නවනිපැයුම්කරණයට වැදගත් වෙන පළවෙනිම සාධකය තමයි වස්තු බීජය තමයි නිමිත්තක් නැත්නම් ප්‍රශ්න කියන එක. ප්‍රශ්න එමඩ තිබුණා ඒ වෙලාවේ. ඉතින් ඒකත් එක්ක යම්කිසි විදියක පිබිදීමක් රට ඇතුලේ තිබුණා. නමුත් අර ලංකාවේ සාමාන්‍ය තියෙනවානේ කතාවක් ඕනම දෙයක් අර සති දෙකක තුනකට වඩා තියෙන්නේ නැහැ කියලා. ඒ වගේම දෙයක් තමයි ඒ වෙලාවේ සිද්ධ වුණේ. මොකද ලංකාවේ නවනිපැයුම්කරණයත් එක්ක ඉස්සරහට ආවත් මම හිතන්නේ ඒක පිළිගන්න මට්ටමේ මේ සමාජ මේ පසුබිමක් රට ඇතුලේ තිබුණා කියලා. ඉතින් ඒක තමයි ඒ රැල්ලෙන් වැටිලා අපි නැවතත් 22 විතර වෙනකොට සම්පූර්ණ රටාඝාතයට යන තත්ත්වයටපත් වෙන්නේ නැතුව ඒ රැල්ලේ මං හිතනවා අපි තාමත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්ත අලුත් දේවල් නිර්මාණය වුණා. ඒකත් එක්ක යම් කිසි විදියක අලුත් ව්‍යාපාර දියුණු වුණා. ඉතින්
ඒකට මොන විදියට දේශපාලන සහයෝගය ලැබුණාද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම දේශපාලනඥයන්ට දොස් කියන්න කැමති පුද්ගලයෙක් නෙමෙයි. මොකද ඒකට සමාජ පිළිගැනීම මොන තරම් දුරට තිබුණාද, සමාජයේ අවබෝධය මොන තරම් දුරට තිබුණාද කියන එක මත යම් කිසි විදියක බිඳ වැටීමක් සිද්ධ වුණා. මොකද තාම මම හිතන්නේ නැහැ ලංකාවේ තරම් දුප්පත් කියලා මනෝජ්. මොකද අපිම දෙයක් හදාගෙන අපිම දෙයක් වවාගෙන කන්න ඕන මට්ටමට තාම රට වැටිලා නැහැ කියලා මම හිතනවා අදත්. ඉතින් ඒක තමයි ඒ දේවල් කඩාගෙන වැටෙන්න මූලිකම හේතුව. අර මේ හැමෝම කරන පොදු චෝදනාවට විරුද්ධව ඔබ අදහසක් ඉදිරිපත් කළේ. දැන් මේ වෙලාවේ සමාජයේ තියෙන ප්‍රධාන සරණ පාඨයක්නේ දේශපාලඥයන් එපා, 225ම එපා, ඒ අය තමයි මේ ඔක්කොම කරේ කියලා. ඔබ කියනවා ඉංජිනේරුවරයෙක් විදියට, මහාචාර්යවරයෙක් විදියට දේශපාලඥයන්ට එහෙම චෝදනා කරන්න, බනින්න, දොස් පවරන්න ඔබ කැමති නැහැ කියලා. මෙහෙමයි මනෝජ්, ඒක හරිම මේ අසාර්ථක ඒ වගේම වැරදි ප්‍රකාශයක්. නිකන් හිතමුකෝ අපි අපේ ඉන්නවා පාර්ලිමේන්තුව 225ක්. අපි ওই 225 දන එක ජනාධිපතිවරයාගෙන් ඉඳලා 225ම අපි එපා කියලා කියනවා. 226ම. නිකන් ගත්තොත් ලංකාවේ මිලියන 22ක් ඉන්නවා. ලක්ෂ 220ක් අපි 225ක් ඉන්නවා කියමු. ඒතර පාර්ලිමේන්තුවේ ඉන්න එක චරිතයකට පුළුවන් නම් රටේ ඉන්න ලක්ෂයක් පාලනය කරන්න. නැත්නම් රටේ ඉන්න ලක්ෂයකගේ බලාපොරොත්තු සිහින බිඳ දාන්න පුළුවන් නම් එක මිනිස්සෙකුට ඒ මනුස්සයා මාර චරිතයක් වෙන්න ඕනේ. අර අපේ අර සමාජ භාෂාවෙන් පට්ට චරිතයක් වෙන්න ඕනේ. ඇත්තටම ඒතර එහෙම චරිතයක් වෙන්න නම් නැත්නම් රටේ ඉන්නවා අපි විශ්වවිද්‍යාල පද්ධතිය ගන්න විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ඉන්නවා මහාචාර්යවරු ආචාර්යවරු නිකන් 5000ක් 6000ක් 7000ක් විතර. ඒතර ඊට වඩා අඩු කොටසක් උපාධියක් නැති, සමහරලාට අධ්‍යාපන සුසුකම් කියලා අර මූලිකම අධ්‍යාපන සුසුකමක් නැති මහාචාර්ය ආචාර්යවරු නොවන පිරිසකට පුළුවන්කම තියෙනවනේ එක පුද්ගලයෙකුට ලක්ෂයක් පාලනය කරන්න. මම දකින විදියට ඔවුන්ට PhD 4-5ක් තියෙනවනේ. එහෙම පිරිස් නෙමෙයි. ඒතකොට අපි කොහොමද අපේ සාමූහික සමාජ වගකීම ගැන අවබෝධයක් නැතුව අපි හරි දක්ෂද? අපි හරි ලේසියෙන් ජීවිතය දකින්න චරිතනේ. අපි තාම ජීවත් වෙන්නේ මහා සුපෝකභෝගී ලෝකවලනේ. ඉතින් ඒකනේ අපි හැමතිස්සෙම ආසයි අපේ තියෙන රාජකාරි, අපේ තියෙන වගකීම තව කෙනෙකුට පවරන්න. අපේ දොස් ටිකක් තව කෙනෙකුට පවරන්න. මම දකින්නේ මේ වෙලාවේ 225ම කියන තැනට ඇඟිල්ල දික් කරන්නේ. ඒ පැත්තට ඇඟිල්ල දිගු වෙන්නේ අපේ සාමූහික සමාජයේ වගකීම අවබෝධ නොකරගත්ත හින්දා. මොකද ඔවුන්ට ඔය කියන මට්ටමේ ඔවුන්ට හැකියාවක් තියෙනවා නම් රට වට්ටන්න. ඔය කියන මට්ටමට පුළුවන් නම් එක පුද්ගලයෙකුට ලක්ෂකගේ බලාපොරොත්තු බිඳ දාන්න. ඉතින් ඔවුන් මාර සිරාචරිත වෙන්න ඕනේ. මම දකින්නේ නැහැ එහෙම සිරාචරිත දේශපාලනය තුළ ඉන්නවා කියලා. දැන් ඒ කියන්නේ ඔබ කියන්නේ මේ වරයෝ කියලා ගෙන්න ගන්න, පළයෝ කියලා එලවන, දියව් කියලා ඉල්ලන පුරවැසියෝම තමයි මේකට වග කියන්න ඕන ඔබ කියන විදිහට. පැහැදිලිවම වග කිය යුතුයි මනෝජ්. කියන්නේ වග කියනවට වඩා මං හිතන්නේ වගකීම් පැහැර හැරීමයි මෙතන තියෙන ගැටලුව. මොකද අපි අපේ හැම කෙනෙකුටම මේ සමාජයේ ජීවත් වෙන මිලියන 22ක හැම පුද්ගලයෙකුටම හැම පුරුකටම තියෙනවා සාමූහික සමාජ වගකීමක්. අපි ගැන හිතනවා වගේම මේක මගේ රට, මේක මගේ ගම, මේක මගේ නගරය, මේක මගේ පාසල, මේ මගේ වැඩ කරන තැන. ඔය කියන හැඟීමෙන් කීයෙන් කී දෙනාද වැඩ කරන්නේ එකම එක පිරිස තමයි ඔය කියන 225. ඕන් වැඩ කරන ඕන් වෙනුවෙන්, ඕන් වැඩ කරන ඕන් නියෝජනය කරන කණ්ඩායම වෙනුවෙන් ඔවුන් දක්ෂයි. ඔවුන්ගේ රාජකාරිය කරලා තියෙන. සරලවම කිව්වොත් ඔවුන් පුරුදු වෙලා තියෙන දූෂණය, වංචාව හා මේ මර්ධනය නම් මම හිතන්නේ අද ඔවුන් තරම් මේ ජයග්‍රහණය කරපු පිරිසක් රටේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච සිහිනයට යන්න බැරුණා. මනෝජ් ජනමාධ්‍යවේදියෙක්, මනෝජ් ආස වුණා අර ස්වාධීන චින්තනයක් තියෙන ස්වයං මතධාරීන් පිරිසක් ලංකාවේ හදන්න. මනෝජ් පරාදයි. මම විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. මට ඕනුණා දැනුමින් ස්වයංපෝෂිත අලුත් දැනුම නිර්මාණය කරන්න පුළුවන් පරම්පරාවක් බිහි කරන්න. මම පරාදයි. නමුත් ඔවුන් කිසිම දෙයක් නැතුව, කිසිම ඔය කියන විදිහ අධ්‍යාපන සුසුකමක් කිසිම දෙයක් නැතුව ඔවුන් අද ජයග්‍රහණය කරලා තියෙන ඔවුන්ගේ අභිප්‍රාය. කොහොමද ඒක දින්නේ? උතරයි අපිට කතා කරන්න දෙන්නේ. උන්ට අපේ ජීවිත කාලය තුළින් ලබා නොගත්ත සහ ඔවුන් ලබාගත සහ ඔවුන්ට තියෙන අපිට නැත්තේ මොකද්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඔය කියන අධ්‍යාපන සුසුකම ඔවුන්ට නැහැ. ඒතර ඔවුන් කොහොමද දින්නේ? ඔවුන්ට එක දෙයක් තියෙනවා මනෝජ්, මටයි ඔයාටයි නැති සහ මේ බහුතර සමාජයේ නැති. ඔවුන්ට තියෙන හොඳ සමාජ කියවීමක්. ඔවුන්ට හැකියාව තියෙනවා සමාජයත් එක්ක ගැටිලා, ඒ සමාජයේ තියෙන ගැටලුත් එක්ක ගැටිලා ඔවුන්ට හැකියාව තියෙනවා ඒ සමාජ කියවීමත් යන ඔවුන් ඒක ඒ මූලික සාධකය අරගෙන ඔවුන් අද සමාජයේ නැත්නම් ඔවුන්ගේ වපසරිය ඔවුන් ජයග්‍රහණය කරලා තියෙනවා. අපිට ඒ දේ නැතිවීම තුලින්, ඒ කියන්නේ අපිට හැමදේම තියෙනවා, අපි හැමදේම දන්නවා. නමුත් සමාජ කියවීමනේ අපි සමාජගත වෙන්නේ නැහැ. සමාජයෙන් මිදිලා ඉන්නේ. විශ්වවිද්‍යාල මහාචාර්යවරයා ඉන්නේ මහා ලොකු මේ ලෝගුව පොරෝගෙන හෙන මහා චරිතයක් විදියට ආරෝපණය කරගෙන ඉන්නේ. ඒක ඇතුලේ සමාජයෙන් අපි
ඈත් වෙලා තියෙන සමාජයේ තියෙන ගැටලු අපි දන්නේ නැහැ. සමාජයේ මිනිසුන්ගේ තියෙන හදගැස්ම අපි දන්නේ නැහැ. ඉතින් එතනින් එහා අපිට එතනින් එහා ওই ප්‍රශ්න ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද අපි සමාජයේ ප්‍රශ්න වලට උත්තර හොයන්න බැඳිලා නැහැ. ඒක තමයි මම කිව්වේ. ඒතර අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ අපේ තියෙන වගකීම තව කෙනෙකුට ආරෝපණය කරලා රයිට් අපි නිදහස් මේක තමයි කරන්නේ. දැනුත් අපි කරන්න උත්සාහ කරන්නේ ඒක. මේ අද දැන් පාරට බහැපු වෙලාවේ මහාචාර්යතුමා ත්‍රිවිල් රත රියදුරෙක් කියනවා මේ අපේ ප්‍රශ්න විසඳන්න කාටවත් බෑ. ඔය උගත්ය කියන මහත්තුරුන්ටත් බෑ, දේශපාලඥයන්ටත් බෑ. ඒ මොකද අපි යන තැන්වල නෙමෙයි ඒගොල්ලෝ යන්නේ. අපි යන ගමන් නෙවෙයි යන්නේ. අපි යන වාහනවල නෙවෙයි යන්නේ. අපි ගැවසෙන තැන අපි අනේන තැන්වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. හැබැයි ඔබ කියන විදිහට එක්තරා විදියකට ඒ සමාජයට ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් හරි දේශපාලඥයා බහිනවා. වෘත්තිකයා ඊට ටිකක් දුරයිද? හැම වෘත්තිකයම නෙමෙයි. ඒක කොහොමද අපි ඛණ්ඩනය කරගෙන අපි කතා කරන්නේ? ඒ කියන්නේ පර්යේෂණ කරන කෙනා පර්යේෂණාගාරයේ විතරයිද සමාජය හඳුනන්නේ නැද්ද? මොකක්ද එතන තියෙන තත්ත්වය? සරලව ඔය ප්‍රශ්නට උත්තරයක් දුන්නොතින් ඔව්. මං හිතන්නේ අපේ ත්‍රිවිල් රත ඒ රියදුරු මහත්මයා කියපු කතාව ඔහුගේ භාෂාවෙන් හරියටම හරි. ඒතර දේශපාලනයේ අම්තාක් දුරකට සාර්ථක වෙලා තියෙනවා. මොකද ඔහු ඔය කියන සමාජ මට්ටම් වලට යනවා. නමුත් නියම රටේ පරිපාලන යාන්ත්‍රණය රටේ පාලන යාන්ත්‍රණය යම්කිසි විදියකට පාලනය කර හැකි පිරිස, දැනුමක් තියෙන පිරිස, උගත්කම පැත්තකින් තියෙන බුද්ධිමත්කමක් තියෙන පිරිස, බුද්ධිමත්කම නිර්මාණය කර ගැනීමට අනිවාර්යෙන් ওই සමාජගත වීම අවශ්‍යයි. ඒතොර ඒ ත්‍රිවිල් රත රියදුරු මහත්මයා කියන කතාව ඉතාමත්ම වැදගත්. මොකද අපි මහා ලොකු පන්ති භේදයක ඉන්නේ මනෝජ්. අපි මිනිස්සුන්ව මනින්නේ කොහොමද කියලා හිතන්නකෝ. මාව චරිතයක් විදිහට අපි චරිත නිර්මාණය කරන්නේ රට ඇතුලේ කොහොමද? ඔහු වඳින ෂර්ට් එකේ බ්‍රෑන්ඩ් එක වෙන්න පුළුවන්, දාන සපත් දෙක වෙන්න පුළුවන්, කොණ්ඩේ කපන තැන වෙන්න පුළුවන්, යන වාහනේ වෙන්න පුළුවන්, ඉන්න මන්දිරේ වෙන්න පුළුවන්. නමුත් ඔහුව කිසිම දවසක අපි අගය කරලා තියෙනවද? ඔහු සමාජයට පෙරලා දෙන දායකත්වය මත. පුංචි උදාහරණයක් ගමු. මනෝජ්ගේ යම්කිසි ඉංජිනේරුමේ කාර්යභාරයකට උපදෙසක් ගන්න. මනෝජ් මගේ ළඟට එනවා. මම කියනවා බෑ කියලා. මනෝජ්ට හෙට පුළුවන් මං වගේ ඉංජිනේරු තව 100ක් හොයාගන්න. නිකම් අනිත් පැත්තට ගත්තොත් මනෝජ්ගේ ගෙදර වැඩ කරන අපේ අම්මා කෙනෙක් නැත්නම් අපි හිතමු අපිට උදව්වට ඇවිල්ලා ඉන්න කෙනෙක් ඉන්නවා කියලා. ඒ මනුස්සයාට කියන්න බැරි වෙයි මනෝජ් මම හෙට එන්නේ නැහැ මහත්තයා කියලා. නමුත් හෙට එන්නේ නැහැ කියලා කිව්වොදින් මනෝජ්ට කොච්චර අමාරුද? මනුස්සයෙක් ඒ මනුස්සයව අපි ඒ මනුස්සයව අයින් කරලා තව කෙනෙක් වෙතෙන්ට ගේන්න. අපි ගමු පාරතු ගාන අපේ සහෝදර මහත්මයෙක්. ඒ මහත්මයා පාරතු ගානේ නැහැ කියලා කියන්න බෑ. ඔහුටත් අර කියන විදියට බාගෙනින් පවයක තියෙනවා නම් වෛද්‍යවරයෙක් වගේම ලෙඩෙක්ව ප්‍රාණපේට තියාගෙන ගන්න. මං හිතන්නේ ඔහු සමාජයට දෙන දායකත්වය සමහරලාට මට වඩා වෛද්‍යවරයෙකුට වඩා වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි ඔහුව අගය කරන්නේ නැහැ. ඔහු සමාජයට දෙන දායකත්වය මත නැත්නම් ඔහු දෙන වැලි වැඩිෂන් එක මත නැත්නම් අගය එකතු කිරීම මත අපි කවදාකවත් අගයන්නේ නැහැ. ඕක තමයි අර ත්‍රිවිල් රත රියදුරු මහත්මයා කියන්නේ. ඒතර ඒක දන්නේ නැතුව, ඒක ගැන අවබෝධයක් නැතුව අපි නිකන් සුරංගනා මාලිගාවල ඉඳලා මේ රටේ ප්‍රශ්න විසඳන්නවත් නැත්නම් මේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනට අපි යන්න උත්සාහ කරනවා නම් ඒක සිහිනයක්. ඔය සිහිනය තමයි අපි දැන් බොඳ වීගෙන යන්නේ මේ අවුරුදු 74ක් තිස්සේ. මේක අලුත් දෙයක් නෙමෙයි. මේක මේ අපිට එංගලන්තයෙන් ඇමරිකාවෙන් ඇවිල්ලා කියලා දෙන්න ඕන දෙයක් නෙමෙයි. අපි මේ පහුගිය දේශපාලන යාන්ත්‍රණය ඇතුලේ අපි හිටියේ මාර සැප පහසු තැනක. තාමත් මම හිතනවා රටේ අද මේ තියෙන දේශපාලන අර්බුදයත් එක්ක දේශපාලන අර්බුදයට එහා ගිහලා තියෙන ලොකු සමාජ අර්බුදයක් එක්ක අපි වෙනම කතා කරමු. නමුත් මේ සමාජ අර්බුදයේ ඇතුලේ තාමත් මම හිතන්නේ පෙලෙන්නේ තාමත්ම සීමිත ප්‍රමාණයයි. ඒතොර ඒ පෙලීම ඇතුලේත් මම දකින්නේ නැහැ මේ පෙලීමෙන් එළියට එන්නේ රටට ආදරය කරන නැත්නම් මේ රට නිර්මාණය කරන්න ඕනේ, රට නැවත නැගිටවන්න ඕනේ කියලා ගැම්මක් මම දකින්නේ නැහැ ඒක ඇතුලේ. එහෙම තියෙනවා නම් අර මේ දුක් විඳින දුගී ජනතාව යන පාරම වහගෙන මේ මිනිස්සුන්ටම ආයේ මේ තලාපෙලන්නේ නැහැ. ඒතොර එහෙම වෙන්න බෑ. මොකද අපි මයි අන්තිමට ගහගන්නේ. මොකද මේ ප්‍රශ්නේ නිර්මාණය කරේ දේශපාලකයන් නම් අපි ගහන්න ඕනේ පාර්ලිමේන්තුව ඉස්සරහට ගිහලා වට කරගෙන අපි කියන්න ඕනේ හරි මේ ටික හදලා දෙනකන් එක්කෙනෙකුටත් එළියට එන්න බෑ කියලා. එහෙම සටන් පාරයක් රට ඇතුලේ සටන් පාටයක් තිබුණත් ඒක ක්‍රියාවෙන් ඔප්පු වෙලා නැහැ රට ඇතුලේ. ආයේ නැවතත් මේ දුක් විඳින්නේ මේ දුකී දුප්පත් ජනතාව. ඒතර අපි මේ කතාව හරියට කියවලා තියෙනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා මනෝජ්. මං හිතන්නේ තාමත් අපේ රට සූදානම් නැහැ ඔය කියන පෙරලියට යන්න. මොකද අපි තාමත් ඉන්නේ මහා සුපෝකභෝගී ජීවිතයක් ඇතුලේ. බහුතරයක් අඩුම ගානේ බහුතරයක්. ඒතර රටේ සමස්තයක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි. මේක සුළු පිරිසකට පාලනය කරන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒතර බහුතරයකට මේ රට නැවත ප්‍රතිසංවිධානය කරගත යුතුයි. මේක සංවර්ධනය කළගත යුතු තියෙන ගැම්ම මේ ලේ ඇතුළට යනකම් මනෝජ් මේක කරන්න බෑ. මේක අපි තව පල්ලෙහාට යනවා ඇරෙන්න තවත් ණයක් අරගෙන තවත් අපි ජොලියේ ඉඳී. නමුත් මේ ප්‍රශ්නෙන් ගොඩේමක් ගැන මම දකින්නේ. ඒක තමයි. දැන් ඔබ
එක හොඳ තැනකින්දලා කතා කරනවා සමාජය විදිහට අපි පුරවැසියෝ විදිහට මොනවද ඒ වෙනුවෙන් කරේ කියලා. අපි තාම පෙට්‍රල් ෂෙඩ් එක ළඟ පැය ගණන් ඉන්නවා. බවුසරේ එනකොට අපි හුරේ දානවා. අමාරුවෙන් තෙල් ටික ගහ ගන්නවා. ඒක දැන් ඊයේ වෙනකොට 8000 තිබිච්ච එක අද 10000ක් ගහනවා ගාන වැඩි වෙච්ච හින්දා පුළුවන් නම් ටැංකියක් පුරව ගන්නවා ගිහිල්ලා සුපුරුදු ගමන් ටිකම ගිහිල්ලා තෙල් ඉවරුනාට පස්සේ තව පැය 7-8ක් පොලිමේ ඉඳලා තෙල් ටැංකියක් පුරව ගන්නවා මේකෙන් ප්‍රශ්නේ විසඳෙනවද අපි තවමත් ප්‍රශ්නයක් දැනත් ප්‍රශ්නෙට උත්තරය හොයනවා වෙනුවට ඒ ප්‍රශ්නෙට මුහුණ තුඩු දීපු සාධක ටික අපි ළඟට ලං කරගන්න තමයි උත්සාහ කරන්නේ එහෙම නේද පැහැදිලිව මනුෂ්‍ය අපි නැවත ගියොතින් අපේ පුංචි කාලෙට නැත්නම් අපේ ළමා කාලෙට ගියොතින් මට තාම මතකයි මම බයිසිකල් එකකින් පාසල් ගියා සමහරලාට මගේ තාත්තා වැඩට නැත්නම් දුම්රියට ගියේ බයිසිකල් එකෙන් නමුත් අද මගේ තාත්තයි මාවයි ගත්තොතින් මම විශ්වවිද්‍යාලයට එන්නේ මගේ පෞද්ගලික වාහනයක දැන් මම නැවතිලා මම මගේ ජීවිතය සහ මගේ තාත්තගේ ජීවිතය නැත්නම් මගේ අවුරුදු 25කට 30කට ඉස්සෙල්ලා මගේ ජීවිතය සහ අද ජීවිතය ගත්තොතින් මට කියන්න පුළුවන් මම මාරම ජීවිතයක් ගත කරනවා මම හරි මම මාර මේ කියන්නේ මම මේ අර කෙනෙක් මොකක්ද කියන්නේ අපි මේ අර ලක්ෂරි ලයිෆ් එකක් ගෙවනවා කියලා. ඇත්තටම ගත්තොත් ඉතින් ඒ ලක්ෂරි ලයිෆ් එක ගෙවන්නේ මොකක් මතද? ඒ කියන්නේ අපි ඇත්තටම අපි ඒ දේ විඳින්න නැත්නම් අපි ඒ දේ ලබන්න අපි කැපද? අපි ඒ දේ ලබන්න කැපද? ඒතර ඒක ඇතුලේ අපි මොනවද කැප කරගත්තේ? ඒක අපි ඒක ලබන්න කැපද? ඒ වගේම අපි ඒ වෙනුවෙන් මොනවද කැප කරලා තියෙන්නේ? අපි මේ රටෙන් ගත්ත දේට හරියන දෙයක් අපි නැවත දීලා තියෙනවද? මම මගේ පාසල් ජීවිතේ නම කියලා කිව්වොත් මම පාසල් ගියේ බයිසිකල් එකෙන්. මගේ තාත්තා ගියේ බයිසිකල් එකෙන්. නමුත් අද වෙනකොට බයිසිකල් එකක යනවා කියන එක නිකන් දුප්පත්කමක්. ඒ කියන්නේ පයින් යනවා කියන එක මිනිස්සෙක් දුප්පත්කමක්. සරප්පු දෙකක් දානවා කියන එක දුප්පත්කමක්. ඒ කියන්නේ එක විදිහට පන්තිය මනින සාධකයක් කරගෙන. අනිවාර්යයෙන්ම. ඒතකොට දැන් ඕකනේ ගැටලුව තියෙන්නේ. ඒතකොට මේ සමාජයේ මම නැවතත් යන්නේ අර ඉස්සෙල්ලා වහපු ප්‍රශ්නෙට මම දීපු උත්තරයත් එක්ක මේ සමාජයේ මිනිස්කම කියන එක නැත්තම් මිනිහෙක්ගේ දායකත්වය මනින්න උත්සාහ කරන්නේ බාහිර ප්‍රතිරූපයත් එක්ක. ඉතින් ඕකනේ ලංකාවේ යම් ශේෂ්ත්‍ර කීපයක් විතරක් කිලිප්පිලා තියෙන්නේ. ලංකාවේ ඇත්තටම හම්බ කරනවා සහ රටේ යම් කිසි විදියක දායකත්වයක් දෙන්න පුළුවන් ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. නමුත් අපි සීමිත ශේෂ්ත්‍ර ප්‍රමාණයක් අතින් අරගෙන අපිට ලබන්න බැරි වෙච්ච සිහින ටිකක් සමහරවිට දෙමව්පියෝ විදියට අපි පාසල් ජීවිතේදී මම හිතාගෙන හිටියා ඉංජිනේරුවෙක් වෙන්න. නමුත් මට බැරුණා මම කොහොම හරි කළා මගේ ළමයාව ඉංජිනේරුවෙක් කරනවා. ඒතර ළමයා සමහරලාට දන්නවා වෙන අන්ත ගොඩක් තියෙනවා. නමුත් ඒ ළමයාට එතනට යන්න විදියක් නැහැ. මොකද රටේ සමාජ පිළිගැනීම තියෙන වෙන තැනක. ඉතින් ඔන්න ඕක කියන්නේ අපේ තියෙන රටේ තියෙන මිනිස්සුන්ගේ ආකල්පමය සංවර්ධනයක් නැතුව නැත්තම් මේ බ්‍රේන් වොෂ් එකක් කරන්නේ නැතුව මේකට කොච්චර මේ උත්තර හොයන්න හදුවත් මේක කරන්න බෑ. මොකද මිනිස්සු සූදානම් නැහැ. මිනිස්සු තාම කැමති නැහැ මේ තමන් ඉන්න සුඛෝභෝගී ජීවිතෙන් එළියට බහින්න. මේක මාර සැපක්. මොකද වෙනදා අපි කිලෝමීටර් 5-6ක් බයිසිකල් එකේ ගිය මනුස්සය දැන් එළියට බහලා ටක් ගාලා ඌබර් එකක් දාගෙන නැත්තම් ටැක්සි එකක් දාගෙන යනවා. ඉතින් දෙයියනේ අපි වෙන රටකට ගියාම සමහරලාට ඕක නැහැ. සමහරලාට වෙන රටක කිලෝමීටර් 20ක් 30ක් යන අනිවාර්යෙන් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. නමුත් ලංකාවේ කළුතරින්දලා මම කළුතරින්දලා කොළඹට එන තනි වාහනයක එන පිරිස් කොච්චර ඉන්නවද? ඒතර එහෙම බැලුවොත් සමහරවිට ඔය කියන සංවර්ධිත නැත්නම් දලදේශීය නිෂ්පාදනය දලදේශීය ආදායම අපේ වගේ 100,000 ගුණයක් වැඩි රටක ජීවත් වෙන මිනිස්සෙක්ගේ සැප පහසු ජීවිතේට වඩා වැඩි සැප පහසු ජීවිතයක් සමහරවිට ලංකාවේ පිරිස් විඳිනවා. අපි ඒක විඳින්න කැපද? ඔව්. දැන් එතකොට අපි අපේ කාර්යභාරය අපි මෙහෙම කතා කරමු. ඒ සඳහා ඉංජිනේරුවරයාගේ කාර්යභාරය මොකක්ද? ඒ කාර්යභාරය ඉෂ්ට කරලා තියෙනවද? අපි පහුගිය දවස්වල සමාජ මාධ්‍ය සංසරණය වෙනව දැක්කා. මේ දියුණු රටක් කියලා කියන්නේ දුප්පත් මිනිහත් අමාරුවෙන් කාර් එකක් අරන් ගමනක් යන රටක් නෙවෙයි. සල්ලි තියෙන මිනිහත් පොදු ප්‍රවාහන සේවය නැගලා ගමනක් යන රටක් කියලා. ඒක බැලුමටම තේරෙනවා. දුප්පත් මිනිහ අමාරුවෙන් ලීසියක් දාලා කාර් එකක් අරගෙන සුඛෝභෝගී ජීවිතයක් ගත කරනවා. දියුණු රටවල මිනිස්සු එහෙම කරන්නේ මේ බස් එක නැගලා කෝච්චිය නැගලා ගමනක් යනවා. දැන් මේ රට ගොඩනැගීමේදී ඉංජිනේරුවරුන්ටත් තියෙන ලොකු කාර්යභාරයක්. ඒ ගැන ඔබේ කියවීම මොකක්ද මහාචාර්යතුමා? මනෝජය ප්‍රශ්න ඇහුවොත් මම ඉතාමත්ම අසරණ වෙනවා. මොකද ඉංජිනේරුවරයෙක් විදිහට සහ ඉංජිනේරුවන් බිහි කරන විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් විදිහට මම හිතන්නේ මම හරිම මම ගැන ස්වයං විවේචනයක් තියෙනවා. අපි අපේ රාජකාරි හරියට කරලා තියනවාද කියන එක. අපි හැමතිස්සෙම හරි දක්ෂයි ඇඟිල්ල දික් කරන අනිත් පැත්තට. නමුත් ඇඟිලි 4ක් අපේ පැත්තට දිගු වෙනවා කියන එක අපි දන්නේ නැහැ. මේකට කරුණු කාරණා ගොඩක් තියෙනවා මනෝජ්. එකක් තමයි කියන්නේ සමහරවිට අපේ ඉංජිනේරුවරු තමන්ගේ විෂය දැනුම ඉතාමත්ම හොඳයි. හොඳටම හොඳයි. නමුත් ඔවුන්ට අර තියෙන සමාජ
කියවීම නැතිවීම සහ අපේ එකන කොන්ෆිඩන්ට් එක කියන්නේ අපි හිතන්නකෝ දැන් මම ඉංජිනේරුවෙක් විදියට මගේ කොන්ෆිඩන්ට් බිල්ඩ් අප් කරන්න නැත්නම් මම කොහොමද මගේ වෘත්තිය පිළිබඳව යම්කිසි විදියක අනන්‍යතාවයක් නිර්මාණය වෙන්නේ දැනුමට වඩා තමන්ගේ තියෙන අත්දැකීම් එක්ක. අත්දැකීම් විවිධාකාරයිනේ මනෝජ්. අත්දැකීම් මට මගේ අත්දැකීම් ලබන්නත් පුළුවන්. ඒ වගේම මට ඔයා කරන දේක් බලාගෙන ඒක අනුවත් මගේ ජීවිතේ සකස ගන්න පුළුවන්. නමුත් අවාසනාවකට ලංකාවේ අපි වෙන රටවල දැන් මගේ මේ ඉංජිනේරු වෘත්තිය ගැන මම අහපු ඉන්න මොකද ඒක ප්‍රායෝගික වෘත්තියක්. ඒ වගේම ප්‍රායෝගික අධ්‍යාපනයක් දිය යුතු තැනක්. නමුත් ඒ ප්‍රායෝගික අධ්‍යාපනයෙන් ඔබට ගිහිල්ලා අපි මේක න්‍යායාත්මක කියන නැත්නම් කරුණු මත පදනම් වෙච්ච දැනුමක් බවට පරිවර්තනය වීම ඇතුලේ තමයි ඔය ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද අපි හැමතිස්සෙම ප්‍රායෝගික ඉංජිනේරුවෙක් නිර්මාණය කරන්නේ නැහැ කියලා මම හිතනවා. ප්‍රායෝගික ඉංජිනේරුවෙක් නිර්මාණය නොවීම ඇතුලේ ඔහුට ස්වයංව තීරණ ගැනීමේ හැකියාව මොට කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඉතින් රටේ විවිධ ස්ථානවල ඉංජිනේරුමය දායකත්වයේ දෙන්න පුළුවන් චරිත ටික මොට වෙලා තියෙනවා. ඉතින් ඔවුන් මොට වීම ඇතුලේ ආයේ දේශපාලනික එළියට ආපු චරිත ටික ඔවුන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඉතින් ඔවුන් ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. ඒක කළ යුත්තේ ඉංජිනේරුවා. නමුත් ඔහු ඒ තරම් ශක්ති සම්පන්න නෑ මානසිකව සහ ශාරීරිකව ඒ දේ කරන්න. ඉතින් ඒක ඇතුලේ ඇයි එහෙම වෙලා තියෙන්නේ ඔබ කියන්නේ? ඉතින් මම දකින දේ තමයි ඇත්තටම පළවෙනිම දේ. මම මගේ විශ්වවිද්‍යාල ජීවිතේදී මට තාම මතකෙන් මට මගේ මහාචාර්ය ආචාර්යවරු උගන්වපු විෂය දැනුමට වඩා මට ගොඩක් මතක තියෙන ඔවුන්ගේ අත්දැකීම් හුවමාරු කරගත්ත එක. අපි පන්ති කාමරය ඇතුලේ නැත්තම් දේශකාගාරයේ ඇතුලේ ගොඩක් වෙලාට අපි දුම් පැය දෙක ලෙක්චර් එකක් තියෙනවා නම් පැය දෙකේ ලෙක්චර් එක ඇතුලේ සමහරවිට ඔහු පැය භාගයක් විෂය දැනුම උගන්වලා ඇති. අනිත් පැය එකහමාරම නැත්තම් දෙකහමාරම ඔහු කතා කරන්නේ ඔහු ජීවිතේ විඳපු වැඩ නැත්නම් ඔහු යම්කිසි ප්‍රශ්නයක් කොහොමද ඒක බැලඳගත්තේ කියන එක, කොහොමද මේ ප්‍රශ්නට උත්තරේ හොයාගත්තේ කියන එක. ඒතර ඒක ඇතුලේ තමයි අපේ කොන්ෆිඩන්ට් බිල්ඩ් අප් වෙනතර අපි දන්නවා රයිට් මෙහෙම දෙයක් මෙයාට වෙලා තියෙන. ඒතර මටත් මේ ප්‍රශ්නේම ආවද මොකද ඉංජිනේරු විද්‍යාවයි කියන්නේ දැන් මෙහෙමනේ දැන් අපි දැන් මනෝජ්ගේ මොලේ දියුණු වෙලා තියෙන විදිය මගේ මොලේ දියුණු වෙච්ච විදිය දෙකයිනේ දැන් ලංකාවේ මෙහෙම අපි දැන් ඕක කතා කරන්න ගියොත් අපිට A level වලටම ගිහිල්ලා එන්න වෙනවා. දැන් ලංකාවේ පිළිගැනීමක් තියෙනවානේ ගණිතය සහ විද්‍යාව හදාරන අය තමයි සිරාචරිත. ආටෝ වැඩක් නැහැ. කොමර්ස් කරන්නේ උන් වැඩක් නැහැ. ඒතර ඔන්න ඕකනේ මනෝජ් ඔතන පළවෙනියෙන්ම ඇනේ ගහන්නේ ඔන්න ඔතන. ඒතර දැන් අපි ගත්තොත් යම් කිසි දෙයක් දැන් අපි දැන් වෛද්‍යවරයෙක් ගැටලුවක් බලන විදිය මම ගැටලුවක් බලන විදිය මනෝජ් බලන විදිය අංශ තුනක්. විවිධ තුනක්. ඒතර අපි මේක න්‍යායාත්මක දැනුමින් විතරක් කතා කරන්න ගියොත් අපි තුන් දෙනාම එකම විදියට මේ ප්‍රශ්නේ බලයි. ඒතර මේ ප්‍රශ්නේ විවිධ අංශ තුනකින් බලන්න අපි තුන් දෙනාගේ මොලේ දියුණු වෙලා තියෙනවනේ තුන් විදියකට. මම එක විදියකට, ඔයා එක විදියකට, වෛද්‍යවරයෙක් තව විදියකට. ඒතර මෙන්න මේක නැතුව අපි තුන් දෙනාම න්‍යායාත්මක දැනුමත් එක්ක මේ ප්‍රශ්නේ එක විදියට බලන්න උත්සාහ කරොත් අපි තුන් දෙනාම එකම විදියට උත්තර හොයන්න ගනි. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒක නෙමෙයි වෙනවා. ඒ විවිධාකාර විදියට මනස සංවර්ධනය කරන්න නම් මං හිතන්නේ න්‍යායාත්මක දැනුමට එහා ගිහිල්ලා අර අත්දැකීම් හුවමාරු කර ගැනීම වැදගත්. ඒක තමයි අපි අපේ කාලේ දැක්කේ. නමුත් අද මේ යුගයේ අපි ඒක දකින්නේ නැහැ. අනිත් එක තමයි විශ්වවිද්‍යාල ඇතුලේ මනෝජ් ලොකුම ගැටලුව තමයි මේ විශ්වවිද්‍යාල මම දකින්නේ ලංකාව ඇතුලේ විශ්වවිද්‍යාල දකින්න තියනවා කියලා. සමාවෙන්න ඕනේ මම මේ වචනේ කිව්වට. මොකද ලංකාව ඇතුලේ විශ්වවිද්‍යාල නැහැ මනෝජ්. ලංකාවේ තියෙන්නේ මේ ටීචින් ඉන්ස්ටිටියුට්ස් නැත්තම් මේ දැනුම බෙදාහරන ආයතන විතරයි. මොකද ඉස්කෝලයක් සහ විශ්වවිද්‍යාලයක් අතර ලොකු වෙනසක් තියෙනවා. ඉස්කෝලයක් කියන්නේ දැනුම බෙදා හැරීම. දන්න දේ උගන්වනවා. නමුත් විශ්වවිද්‍යාලයක් කියන්නේ දන්න දේ උගන්වනවා වෙන්න බෑ. ඒතර දැනුම එකක් තමයි කියන්නේ විශ්වවිද්‍යාලයක් වුණාම ඒක මේ knowledge creation and dissemination එක අපි අලුත් දැනුම හොයාගත යුතුයි. ඒ දැනුම සමාජගත කළ යුතුයි. එහෙම වෙනවා නම් විශ්වවිද්‍යාල අද රට මේ විදිහට තියෙන්න බෑ. මොකද අපි අලුත් දේවල් නිර්මාණය වෙනවද විශ්වවිද්‍යාල ඇතුලේ? අලුත් දැනුමක් නිර්මාණය වෙනවද? ඒක සමාජගත වෙනවද? එහෙම තියෙනවා නම් මම හිතන්නේ මාධ්‍ය දැනගන්න මට වඩා හොඳට. ඉතින් ඒක තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. ඒතකොට ඉංජිනේරු නැත්තම් ඉංජිනේරු පීඨ ඇතුලේ මම හිතන්නේ ඊට වඩා වැඩි යමක් සිද්ධ විය යුතුයි. දැනුම බෙදා දෙනවට වඩා අලුත් දැනුම නිර්මාණය කළ යුතුයි. ඒකට වෙන රටක තියෙන දෙයක් කොපි කරලා අවිල්ලා මෙතන ප්ලාන් කරන එක නැත්තම් මෙතන රෝපණය කරන එක නෙමෙයි විය යුත්තේ. මම හිතන්නේ අපි අලුත් දැනුම හොයාගෙන ආවා. ඉතින් මොකද අපිට එහෙම කරන්න බෑ මනෝජ්. කියන්නේ වෙන රටක තියෙනවා නැත්නම් තව කෙනෙක් කියපු පළියට ගෙනල්ලා මෙහෙ දාන්න බෑ. අපිට අපේම කියලා සංස්කෘතියක් ඇතුලේ උපසංස්කෘතියක් ඇතුලේ නිර්මාණය කරලා ගත යුතුයි. ඒතකොට ඒක කරන්න පුළුවන් හැකියාව තියෙන ඉංජිනේරු උපාධිධාරියෙක් විශ්වවිද්‍යාලය තුළ බිහි වෙනවද කියන එක මට නම් ලොකු ගැටලුවක්. දැන් මේ ලොකු යැපුම් මානසිකත්වයෙන් පෙළෙන සමාජයකට අවශ්‍ය හැමදේම ආනයනය කරලා දෙනවා. අපි ඉදිකට්ටේ ඉඳලා බෞද්ධ කොඩිය වැඩිපුර පාවිච්චි කරන්නේ ලංකාවේ බෞද්ධ කොඩියේ ඉඳලා ජාතික කොඩිය කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නම් ඒ ජාතික කොඩිය ශ්‍රී ලංකාවටනේ පාවිච්චි කරන්නේ. ඒ ජාතික කොඩිය ඉඳලා හැමදේම ආනයනය කරනවා. අපි එතනට ගිහිල්ලා තියෙනවා. සමහර
රටවල් උදාහරණ ඔබත් දන්නවා මේ වැඩසටහන අහන අයට ප්‍රායෝගික අත්දැකීම් ඇති බොහොම අඩුවෙන් සුළුවෙන් පටන් අරගෙන ඒක රටේ අවශ්‍යතාවයට නෙමෙයි අතිරික්තය අප්‍රාණය කරන තැනට ගිහිල්ලා තියෙනවා. ඉන්දියානු කිරි සමාගමේ උදාහරණයක් එහෙම මේ වෙලාවේ මතක් වෙනවා. පොදුවේ මේ පිළිබඳව කතා කළා පහුගිය කාලේ සැරිසරුවා සමාජ මාධ්‍ය ඇතුළෙත් ඔබ දකින්න ඇති. එතකොට මේවා වෙනුවෙන් ඉංජිනේරුවන්ටත් කරන්න බොහෝ දේවල් තියෙනවා නේද රංගික මහාචාර්යතුමා? පැහැදිලිව මනෝජ් නමුත් මනෝජ් කියපේකට මම පොඩි උණපූර්ණයක් කරන්න කැමතියි. මම හිතමනේ අපිට පුංචි උදාහරණයක් ගමුකෝ අල කියලා. ඉන්දියාවෙන් අල වවන්න පුළුවන් නම් අල වවලා ලංකාවට රුපියල් 50ට ගේන්න පුළුවන් නම් මම කැමති නෑ ලංකාවේ මොනතරම් හැකියාව දුනත් රුපියල් 150ක් වෙනකන් අල වවන්න රුපියල් 150ක් වියදම් කරන්න මම කැමති නෑ. ඒතර අපිට අල නැතුව අපිට ඉන්දියාවත් එක්ක තරඟ කරන්න පුළුවන් නිර්මාණයක් නැත්තම් භෝගයක් ලංකාව ඇතුලේ තිබිය යුතුයි. ඒ ඉඩමේ ඊට වඩා අපිට මේ ප්‍රයෝජනයක් ගත හැකි මට්ටමට අපි පත් කරගත යුතුයි. ඒතර මම කියන්නේ නැහැ අපි ඉන්දියාවේ කිරි හදනවා කියලා අපිත් කිරි හදිය යුතුයි කියලා. ඒතර අපි මං හිතන්නේ දැන් මේක රටේ ලෝකේ තරඟයක් තියෙනවා නේද? ලෝකේ තරඟකාරී ලෝකයක විවෘත ආර්ථිකයක් ඇතුලේ අපිට යන්න බෑ. ආයේ පරණ 70 ගණන් වලට ගිහිල්ලා එතන ඉඳලා ආයේ නැගිටින්න බෑ. යන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක යන්න පුළුවන් ක්‍රමවේදයක් නෙමෙයි. ඒතර අපි හැමතිස්සෙම බලන්න ඕනේ ප්‍රැක්ටිකල් නැත්තම් මේ ප්‍රායෝගික දේවල් එක්ක අපි කතා කරන්න සිද්ධ වෙනවා. මේ තරඟකාරී ලෝකයේ ඇතුලේ නැත්නම් විවෘත ආර්ථිකය ඇතුලේ කොහොමද මේ කියන භාණ්ඩ හා සේවාවන් එක තරඟකාරී මේ ආර්ථිකයකට අපි මුහුණ දෙන්නේ කියන එක අපි හොයන්න වෙනවා. ඒතකොට අපි ලෝකේ කරන පළියට අපිට කරන්න බෑ. මෙතනදී තමයි ගොඩක් වැදගත් වෙන්නේ මේ මනෝජ් මේ නව නිර්මාණ සහ නව උත්පාදන. ඒතර අපිට පුළුවන් නම් ලෝකේ කොහෙවත් නැති අලුත් දැනුම අපි ගත්තොත් ඇමරිකාව, චීනය ගත්තත් මම හිතන්නේ මේ ගොඩාක් රටවල් අද දියුණු වෙලා තියෙන භාණ්ඩ හා සේවා වලින් එහා ගිහිල්ලා මේ අලුත් දැනුමත් එක්ක නැත්තම් මේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි බුද්ධිමය දේපලත් එක්ක. නමුත් ලංකාවේ බුද්ධිමය දේපලට තියලා තියෙන තැන සහ ඒකට තියෙන පිළිගැනීම ඉතාමත්ම පහළ තැනක තියෙන. ඉතින් ඒක එක්තරා විදියක ලොකු ගැටලුවක්. ඉංජිනේරුවරයෙක් හෝ වේවා, සාමාන්‍ය පුද්ගලයෙක් හෝ වේවා මේ නව නිර්මාණ සහ නවෝත්පාදන වලට මේ රටේ තියෙන නැඹුරු අඩුවීමත් එක්ක ඔය කියන භාණ්ඩ හා සේවා ආර්ථිකයකට යන්න බැරි වෙලා තියෙන. ඒක තමයි ප්‍රධානම හේතුව විදිහට දකින්න. මොකද අපි අනුකරණ එක්ක යන්න උත්සාහ කරනවා. කියන්නේ අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ රයිට් ඉන්දියාවේ මෙහෙම දෙයක් ගේනවා. අර කිව්වා වගේ චීනේ බෞද්ධ කොඩිය ගන්න අපිත් ගහමු බෞද්ධ කොඩිය. ඒක වැදගත් නෑ. ඒක අවශ්‍ය නෑ. ඒතර අපිව කොයි වෙලාවක හරි ඒ ලොකු ව්‍යාපාරිකයන්ට අපිව තරලා පොඩි කරලා දාන්න පුළුවන්. ඒතර අපි යන්නේ අලුත් දෙයක් එක්ක. අලුත් චින්තනයක් එක්ක. ඒතර මේකේ තවත් කතාවක් තියෙනවා මේ අපි දැන් නව නිර්මාණ නව උත්පාදන ගැන කතා කරනකොට ඒක මගේ ෆීල්ඩ් එකකින් දෙකපාරට ඔලුවට ආපු දෙයක්. ඒක ඇතුලේ මේ ප්‍රොඩක්ට් එකක්ම නෙමෙයි. අපිට ගොඩක් වෙලාට සේවා වලට යන්න පුළුවන්. අපි මොනවද තියෙන්නේ? අපි ගත්තොත් ටුවරිසම් සංචාරක ව්‍යාපාරය ගත්තොත් මම හිතන්නේ ලෝකෙ කිසිම කෙනෙකුට අපිත් එක්ක චැලෙන්ජ් කරන්න බෑ. ඒතර අපි බලන්න ඕනේ පළවෙනියෙන්ම අපි ළඟ තියෙන රිසෝසස් මොනවද? අපි ළඟ තියෙන දැනුම මොනවද? අපි ළඟ තියෙන මොනවද මේ සම්පත් මොනවද? ඒතර මේකත් එක්ක අපිට කොහෙටද යන්න පුළුවන්? නේද? තව කෙනෙක් කරන්නම් වාලේ කරනවා කියන එක මං හිතන්නේ නෑ අපි කළ යුතුයි කියලා. ඉතින් එතන ඉංජිනේරුවරයාගේ කාර්යභාරයක් තියෙනවා. මම මෙතන ඉංජිනේරුවරයාද කවුද කියන එක අදාළ නැහැ. මෙතන වැදගත් වෙන්නේ අලුතෙන් හිතන්න පුළුවන්, අලුතෙන් දකින්න පුළුවන්. එතනින් ඔක්කොට මෙහා ගිහිල්ලා මනෝජ් වැදගත්ම කාරණේ තමයි අපිට රිස්ක් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මේ තාරුණ්‍ය හරිම අර සුකුමෝල ජීවිත ගානේ තාම මේ තාරුණ්‍ය ඇතුලේ මම දන්නේ අපි ගත්තවල තාම කරගට තියෙනවා. මේ තාරුණ්‍යයේ කරගට තියෙන තාරුණ්‍ය හරි අමාරුයි හොයන්න. මොකද තාරුණ්‍ය හරිම මේ ලාමකයි. මම මේකෙන් කියන්නේ මේ අර මං හිතන්නේ වචනේ මම පාවිච්චි කරන්න හොඳ නැහැ. නමුත් තාරුණ්‍ය මාර ලාමකයි. තාරුණ්‍ය මම දකින තාරුණ්‍ය කියන්නේ ඇත්තටම රිස්ක් එකක් ගන්න පුළුවන්, අවදානමක් ගන්න පුළුවන් චරිත. මම අර අපි මේ පහුගිය දවස්වල කතා කරේ බත්තර මුල්ලේ හරිය රට යනවා කියලා මම හිතන්නේ උන් න්‍යායුතුයි. කියන්නේ උන්ට බැරි නම් තමන්ගේ තාරුණ්‍ය සහ උන්ගේ තමන්ගේ හැකියාවත් එක්ක තමන්ට රටේ තියෙන මේක තමයි මේ තරම් මං හිතන්නේ හොඳ ප්ලැට්ෆෝම් එකක්, හොඳ වේදිකාවක් නෑ මනෝජ් වෙන කිසිම රටක තාරුණ්‍යට ප්ලේ කරන්න. ලංකාවේ ගත්තොතින් රටේ ජනාධිපතිවරයාගේ ඉඳලා පල්ලෙහාම තැනට යනකම් ලොකු වැකියුම්යක් තියෙනවා, ලොකු රික්තකයක් තියෙනවා. ඉතින් ඊට වඩා හොඳ තෝතැන්නක් මම හිතන්නේ තාරුණ්‍යයකට තියෙයි කියලා. නමුත් අවාසනාවකට ලංකාවේ තාරුණ්‍ය ඉංජිනේරුවගේ ඉඳලා හැම පුරුකක්ම මම හිතන්නේ මේ රිස්ක් එක ගන්න නැත්නම් අවදානම ගැනීම කරන්නේ නැහැ. ඉතින් අවදානමක් ගන්න නැතුණා. අවදානමක් ගන්නවා කියන්නේ අර කැල්කියුලේටඩ් රිස්ක් එකක් නැතුව මේ ඔහේ දුවන්නම් වාලේ කියලා මොන හරි කරනවා කියන එක නෙමෙයි. ඒතර එකක් තමයි තමන්ගේ අවදානම තක්සේරු කරගැනීමේ හැකියාවක් නැහැ. සහ අවදානමක් ගන්න තරම් තමන්ගේ මානසික ශක්තියක් නැහැ. ඒතර මේ වැටීම තමයි මේ අපි දකින්නේ. මේක ඉංජිනේරුවරයාටවත් ඉංජිනේරු වෘත්තියට මේ ලඝු කරන්න පුළුවන් කමක් නෙමෙයි. මේක සමාජයේ මුළු තාරුණ්‍යෙම තියෙන ගැටලුවක්.
හොඳයි අපි මේ මොහොතේ ඇතිවෙලා තියෙන තත්ත්වයක් එක්ක විවිධ වෘත්තිකයන්ගේ මැදිහත්වීමත් එක්ක තමන්ගේ වෘත්තිය පැත්තෙන් තමන්ගේ අත්දැකීම් එක්ක සමාජයට කතා කරන අවස්ථාවක් අදත් අපි අන්ලිමිටඩ් බදාදා වැඩසටහනෙන් උදා කරගෙන ඉන්නේ. අපි ඒ වෙනුවෙන් ආරාධනා කළේ තරුණ මහාචාර්යවරයෙකුට මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු රංගික හල්වතුර මහාචාර්යතුමාට අපි කෙටි විරාමයක් ලබාගෙන ඉතා ඉක්මනින් නැවත හමු වෙනවා. Net FM Unlimited. හොඳයි මේ අපි නැවතත් Net FM Unlimited සමග රංගික හල්වතුර මහාචාර්යතුමත් එක්ක හිටපු එකන නවනිපැයම්කරුවන්ගේ කොමිසමේ හිටපු කොමසාරිස්වරයත් එක්ක අපි කතා කරන්නේ ඒ පදවියත් අපි මතක් කරේ ආශ්‍රිතව කාරණා අපිට ආයි මතු කරගන්නත් තියෙන නිසා සහ ඒ ටයිටල් එක යටතේ ඒ නිලේ යටතේ වැඩසටහන් කීපයකට ඔබතුමා අපි සම්බන්ධ කරගත්තුත් නිසා බලාපොරොත්තු රාශියක් එක්ක අපි නවත්තපු තැනින් ආයිමත් ආරම්භයක් ගන්න ලෑස්ති. ඔබම කියනවා ඔව් පේනවා රටේ ජනාධිපතිවරයාගේ ඉඳලා ඉතා පහළට වෙනකන් ලොකු අවස්ථාවක් අවකාශයක් තියෙනවා. මෙතන තියෙනවා ලොකු අභියෝගයක් ඇතුලේ අවස්ථා තියෙන බව මේ න්‍යායාත්මකවත් ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගත්තු අය අභියෝග ඇතුලේ අවස්ථා නොසොයන එකේ ප්‍රශ්නකුත් තියෙනවා. ඔබ කියවනේ අවදානමක් ගන්න අකමැති රිස්ක් එකක් ගන්න අකමැති කියලා ඕනේ. ඒක මේ කාලෙම එහෙමයිනේ මහාචාර්යතුමා අපිත් දන්න විදියට ලංකාවේ ඉන්න ව්‍යවසායකයෝ 2.5යි. 97.5ක් රස්සා හොයාගෙන යන්නේ. 2.5ක් හදන රස්සා හොයාගෙන 97.5ක් යනවා. ඉතින් එහෙම සමාජයක් ගොඩනගෙන්නේ කොහොමද? එතකොට ඒ වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන්? මම හිතන්නේ ඉංජිනේරුවරුන්ටත් මම ඔබේ විෂය නිසා මම කතා කරන්නේ. නවනිපැයුම් කරුව කරපු දේවලුත් ඔබ දකින්නේ නැති. ඒ අයට ඇත්තටම හොඳ අවස්ථාවක් තියෙනව නේද? ඔබ කිව්වා කරන්නම් වල නිෂ්පාදන කරන්න බෑ මේ කැල්කුලේටඩ් රිස්ක් එකක් අරගන්න ඕනේ. එහෙම කරලා ඔවුන් ඒ තත්ත්වයට එන්නේ ඇයි පසුබාන්නේ? මනුෂ්‍යෝකට බලපාන කරුණු කාරණා ගොඩක් තියෙනවා. එකක් නෙමෙයි මේක අපිට සරලව විග්‍රහ කරන්න පුළුවන් කමක් ලැබෙන එකක් නැහැ. නමුත් අපි ගත්තොත් යම් කිසි විදිහක තාරුණ්‍යයට අවශ්‍යතාවයක් තියෙනවා නම් අලුත් යමක් එක්ක අලුත් නිෂ්පාදනය කර නැත්නම් අලුත් ව්‍යාපාර ලෝකයක් එක්ක තමන් අර කියන කැල්කුලේටඩ් රිස්ක් එක නැත්නම් මේ ගණනය කරපු අවදානමක් එක්ක යන්න තියෙනවා නම් මම හිතන්නේ ලංකාවේ ඕන රටක මම හිතන්නේ ඒ අවස්ථාව තියෙනවා. ඒතර ලංකාව කියන තැන ලොකු අපසරයක් තියෙනවා. මම කිව්වා වගේ ජනාධිපතිවරයාගේ ඉඳලාම පල්ලෙහාටම අපි දන්නේ නැහැ ඊළඟ ජනාධිපති කවුද කියලා. ඒතර ඒ තත්ත්වයක් තියෙන රටක් මේ අපි කතා කරන. නමුත් අපි කවුරුත් දැන් අපි ඇහුවදින් අපි මේ දවස්වල තියෙනවනේ උද්ඝෝෂණ හැමතැනම අපි ඔය කිසිම උද්ඝෝෂණයකට ගිහලා මෙතන ඉන්නවනම් අත උස්සන්න කියලා ඊළඟට ජනාධිපති වෙන්න කවුද කැමති කියලා මම හිතන්නේ. අපි දක්ෂයි කෑ ගහන්න අපි දක්ෂයි මේ කියන. නමුත් ඒ රෙස්පොන්සිබිලිටි එක ඒ අවදානම වගකීම ගන්න මේ අපි පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඕක ඒක තමයි ප්‍රධානම ගැටලුව විදිහට දකින්න. කියන්නේ අපි තාම අර යපුම් මානසිකත්වයෙන් මිදිලානේ. අපි තාම ඉන්නේ යැපෙනවා. අපි ගත්තොත් අපි වෙන අපි සංවර්ධිත රටකට ගියොත් සංවර්ධිත කියලා අතන මම දකින්නේ නැහැ ලංකාව තාම සංවර්ධිත නැහැ කියලා කියනවා. මම තාමත් දකිනවා ලංකාව සංවර්ධිත රටක් ඩොලර් නැති එක වෙනම කතාවක්. නමුත් ලංකාව සංවර්ධිතයි. මම කිසිම විදියකින් පිළිගන්නේ නැහැ ලංකාව සංවර්ධිත නැහැ කියන එක. මොකද නිර්ණායක ගන්න ඩොලර් මත නම් ලංකාව අපි පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් ඒක තාවකාලිකයි. මේක අපිට ගොඩ දා ගන්න පුළුවන්. නමුත් අවාසනාව තියෙන්නේ අපි තාම හරියට අපිව කියවලා නැහැ මනෝජ්. එතන ලොකු ගැටලුවක් තියෙනවා. ව්‍යාපාරයක් විදිහට ඉස්සරහට එන්න ඉස්සෙල්ලා සමහරලාට ඒ ව්‍යාපාරය ඇතුලේ අපි කාවද ආමන්ත්‍රණය කරන්න කියන එක ගැන අවබෝධයක් තියෙනවා. එහෙම නැතුව අපිට ඩෝංගාල ඇවිල්ලා හෙට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න බෑ. අපේ කවුද බය කියන එක දැනගන්න ඕනේ. ඒ වගේම ගැටලුව සමාජයේ තියෙන ගැටලුව අඳුරගන්නේ නැතුව අපිට උත්තරයක් හදලා හීනෙන් නැගිටලා අපිට කියන්න බෑ මෙන්න මම අලුත් දෙයක් හැදුවා මෙන්න මගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා මේක ගන්න කියලා දෙන්න බෑ. ඒ වෙනුවෙන් ලංකාවේ දලජාතිය නිෂ්පාදනයේ සම්පූර්ණ බරපැන එතනට දැම්මත් ඒක සමාජගත කරන්න බෑ. ඒක ලද තැන ලප් වෙනවා. ඒක තමයි අපි පහුගිය වසර ගණනාව ඇතුළෙම උත්සාහ කරේ. ඒ කියන්නේ අපි අලුත් දේවල් හදන්න උත්සාහ කරනවා. අලුත් ව්‍යාපාර බිහි කරන්න උත්සාහ කරනවා. නමුත් ඒවා යාවත් කාලින එකට හේතුව මොකද ලංකාවේ තියෙන නියම ගැටලුව නැත්නම් ලංකාවේ තියෙන ප්‍රමුඛතා ලයිස්තුව ප්‍රමුඛතාවය හරියට අඳුනගෙන නැතුනේ. ඒක ඇතුලේ ඉතින් අනිවාර්යෙන් බිඳ වැටීමක් වෙනවා. ඒතර මේ වගේ අපි කරුණු කාරණා ගොඩක් මේ වගේ දේවල් වලට බලපානවා මනෝජ්. එකක් තමයි රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ තියෙන ලොකු ගැටලු තියෙන. කියන්නේ අපි හිතමු මම ව්‍යාපාරයක් විදිහට ව්‍යාපාරිකයෙක් විදිහට ඉස්සරහට යනවා නම් මම හිතන්නේ වෙන රටවල් වල ඒ ව්‍යාපාර සඳහා දෙන දායකත්වය රාජ්‍ය අනුග්‍රහය සහ සමාජ සහයෝගය ලංකාව ඇතුලේ නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ. එකක් පළවෙනිම ගැටලුව තමයි මම දකින්නේ සමාජයක් විදිහට මම අකමැති දේශපාලනඥයෙක් මම අනේ පව් අහිංසක මිනිසුන්ට බනින්න නැතුව අපි කතා කරොත් මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි මනෝජ් අපි කොච්චර අකමැති වුණත් කතා කරන්න කුහකකම.
ඊර්ෂ්‍යාව නෙමෙයි ඊර්ෂ්‍යාව කියන්නේ මනුෂ්‍ය කියන්නේ මට තියෙනවා මට නැහැ මනුෂ්‍ය එනවට මම ඊර්ෂ්‍යයි. ඒක ඊර්ෂ්‍යාව. නමුත් ලංකාවේදී මේක නෙමෙයිනේ. මට තියෙනවා මට තිබිලා මනුෂ්‍ය මේක එනවා නම් මට පොඩ්ඩක් හරි නෑ හිතට. ඒතර ඕක තමයි පළවෙනිම තැන. අර නැගිටගෙන එනකොට අර මේ අංකුරේ දාගෙන යනකොටම කපලා දාන්න උත්සාහ කරන්න ප්‍රධානම හේතුව තමයි ওই කුහකකම. ඒතර ඒකත් අපි ආකල්පමය සංවර්ධනයක් එක්ක යනවනේ. ඒක ඉතින් අධ්‍යාපනයත් එක්ක වෙන්න ඕන එකක්. ඒකට අපි මොනතරම් දුරට සූදානම්ද කියන එක පිළිබඳ ගැටලුවක්. නිකන් අපි සරලව හිතුවදී මනෝජ් මේ කියන්නේ අපි හිතමු නිකන් හරි අපි ණය නැහැ. අපි ණය නැහැ දැන් අපි හොඳයි අපේ වියදම සහ ආදායම බැලන්ස් අපි කාටවත් ණය නැහැ. එහෙම කියලා අපි දැන් පටන් ගත්තොත් හරි මම හෙට ඉඳලා මොකද කරන්නේ? හෙට ඉඳලා ණය නොයන්න මොකද්ද කරන්නේ? පවුල ඇතුලේ. අපි මේ රට පැත්තකට දාමුකෝ. ඒක කරන්න මම මොකද්ද කළ යුත්තේ? මම මගේ රටෙන් ගන්න දෙයට නැත්තම් මම ව්‍යාපාරයක් කරලා මම දෙන දායකත්වයට කියන්නේ මම ගන්න දෙයට සරියන දායකත්වයක් මම මේ රට ඇතුළට දෙනවද? නැත්නම් ව්‍යාපාරයක් ඇතුළත එච්චරයි. මොනවා හරි දෙයක් කරනකොට මම ගන්න දෙයට සරියන දෙයක් දෙනවද? මේක බැලන්ස් එක තියෙන දන්නද රිනද? මේක මේ මහා ලොකු මේ අමුතු කතාවක් නෙමෙයිනේ මනෝජ් කතා කරන්නේ. ඔය ගැන හරි අවබෝධයක් නැතිවීම ඇතුලේ ව්‍යාපාර බිඳ වැටෙනවා. මොකද ව්‍යාපාර අපි කියන්නේ අපි කියන්නේ එකක් අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ ලොකු ගැටලුවක් තියෙනවා. ඒක අපි ආයෙ ලඝු කරොත් අධ්‍යාපන ක්‍රමයේ ලොකු ගැටලුවක් තියෙනවා. ඔව් ඒක පිළිගන්නවා. අර කැල්කියුලේටඩ් රිස්ක් එක නැත්තම් අවදානම් ගැනීමේ තරම් අපි මනස දියුණු කරලා නැහැ. එතන ලොකු ගැටලුවක් තියෙනවා. අනිත් එක තමයි මේ රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන අඩුලුහුඩුකම් අනන්තයි අප්‍රමාණයි. ඔබට තියෙන අත්දැකීම් විදිහට හෝ බහලා තියෙන විදිහට හෝ ඔබ දන්න විදිහට මේ වැඩක් කරන්න ගියාට පස්සේ දොළපි දෙණි දෙන්න වෙන එකත් නිර්මාණකරුවෝ බිඳ වැටෙන්න හේතුවක් වෙනවද? එහෙම අත්දැකීම් ඔබට තියෙනවද? පැහැදිලිවම ඇත්තට මේ කොමිස් සංස්කෘතිය කොමිස් සංස්කෘතියටත් වඩා මනෝජ් ඇත්තටම සමහර වෙලාවට කොමිස් වලට වඩා අපි කියන්නේ ඇත්තටම දැන් අපි හිතමු දෙයක් කරනකොට කෙනෙකුට කප්පමක් දෙනවට එහා ගිහිල්ලා සමහරවිට අපි බලාපොරොත්තු වෙන මේ අපි හිතමු ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් කියලා ඔහුට කොමිස් එකක් දෙන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මම කියන්නේ ඒක හරි කියලා මම පිළිගන්නේ නැහැ. නමුත් ඔහුව මොටිවේට් කරන එක ඔහුව දිරිගැන්වීම මේ සමාජය ඇතුලේ සිද්ධ වෙනවා. ඒතර ඒක රාජ්‍ය යාන්ත්‍රණයේ උඩින් ඉඳලා පල්ලෙහාටම තියෙන ගැටලුවක්. සල්ලි කීයක් හරි දීලා හරි කමන්නේ රයිට් ඔබ නියමයි මේක කරන්න මේක ඉස්සරහට යන්න පුළුවන් කියලා දෙනවා නම් ඒ වචනේ වටිනවා. නමුත් එහෙම ක්‍රමවේදයක් මේ යාන්ත්‍රණය ඇතුලේ නැහැ. හැම තිස්සෙම බලන්නේ කකුලෙන් ඇදලා පල්ලෙහාට දාන්න. ඒතර කොමිස් සංස්කෘතිය කියන එක වෙන කතාවක්. ඒක අපි මුලින් උපුටා දැමිය යුතුයි. ඒක හරියටම හරි. නමුත් ඒකම අර කියන ධනවාදී චින්තනය මේ යාන්ත්‍රණය ඇතුලේ පෞද්ගලිකද රාජ්‍යද කියන එක අදර නෙමෙයි ධනවාදී චින්තනය ආරෝපණය කිරීම වැදගත්. මං හිතන්නේ ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒකයි තියෙන ගැටලුව. මොකද ක්‍රමවේදයක් නැහැ. මේ කිසිම ආයතනයක් ඇතුලේ ඔවුන්ගේ ජීවිතාව නැත්නම් ඔවුන්ගේ රැකියාව පහසු කරගන්න ඔවුන් යාන්ත්‍රණය විනාශ කරලා තියෙනවා. ඉතින් ඒ යාන්ත්‍රණය විනාශ කිරීම ඇතුලේ අර කියන ධනවාදී චින්තනයක් ඒ ආයතනය ඇතුලේ බිහි වෙන්නේ නැහැ. ඒතර ඒක ඇතුලේ ධනවාදී ව්‍යාපාර අලුත් ව්‍යාපාර බිහි වෙන්න තියෙන අවස්ථා හරිම අඩුයි. දැන් ඔබට නවනිපැයම් කරුවෝ හමු වෙන්නේ නැති නවනිපැයම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා විදියට අපිටත් හම්බෙලා තියෙනවා මාධ්‍යවේදීන් විදියට. මට එක උදාහරණයක් මතක් වෙනවා. ප්‍රදේශයේ අම්පාර වෙන්න ඕනේ. ඔහු ට්‍රැක්ටරයක් හදලා තියෙනවා. පියවර 3කින් පැලයක් ඉඳන්න පුළුවන්. එක පළවෙනි පියවර පස ඉවත් කරලා අර වල හදලා දෙනවා. දෙවෙනි පියවර බීජය වැටෙනවා. තුන්වෙනි පියවර පස් වැටිලා ඊට පස්සේ ඒක වහගෙන යනවා. එතකොට මේකට හර මේ මිනිස් දායකත්වේ නෑ යාන්ත්‍රික දායකත්වයේ තියෙන්නේ එහෙම නිර්මාණයක් කරලා තියෙනවා. ඔහු හම්බවෙලා ඉතින් මෙච්චර දෙයක් කර ඒකේ අර මහාචාර්යතුමා ඒකේ නිමාවත් හරි ලස්සනයි. හොඳ ෆිනිෂින් එකක් තියෙනවා බැලුවට පස්සේ. අර එහෙම මෙහෙන් කෑලි මතු වෙන එකක් නෙමෙයි. මම ඇහුවා මේ ඇයි ඔයාට මේක කරගන්න බැරි වුණේ කියලා. මොකක් හරි රටක් කිව්වා මට ඒක මතක නැහැ. ඒ රටින් මේ වගේ මැෂින් ආනයනය කරනවා. ඒකෙන් කොමිස් හම්බුණාට අපෙන් කොමිස් ගන්න බෑ, අපෙන් සල්ලි ගන්න බෑ. ඒ හින්දා විශේෂ භාර අමාත්‍යවරයාට මේක පෙන්නුවා. නමුත් ඔහු මේකට අවස්ථාවක් දුන්නේ නැහැ කියලා. එතකොට මේ නිෂ්පාදන වලට මොකද්ද වෙන්නේ? ඇත්තටම මේ එහෙම කතා හොන තරම් තියෙනවා. මනුෂ්‍ය කතාව ඇදලා ගත්ත එක ගොඩක් වටිනවා. මම හිතන්නේ කතා කරන්න නැති ජයවර්ධන මහත්මයා අම්පාරේ මට බඩේරිඟු ඉන්ධන මැෂින් එක හදපු මහත්මයා. මම හිතන්නේ මනෝජ් කතා කරන්න නැති 2020 ඉස්සෙල්ලා 2021 ඉස්සෙල්ලා ගිය වසරේ ඉස්සෙල්ලා 2021 මම ජයවර්ධන මහත්මයාව හම්බ වෙන්න යනවා නවනිපැම් කරවන්ගේ කොමිසමේ කොමසාරිස් විදියට ගිහිල්ලා ඔහු අද මම හිතන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔව් මට හරියටම කාලේ මතක් කරනවා නම් ඔය මේ පහුගිය රජයේ සමයේ ඔවුන්ගේ යම් ප්‍රදර්ශනයක් මොනරාගල පැවැත්වෙද්දී ආශ්‍රිතව හම්බුනේ. 2021 කලින් විශේෂයෙන් යනවා ඔහු
හම්බ වෙන මම පොළොන්නරුවට ගිය වෙලාවක මට ආසාවට මගේ ඇඟේ තිබිච්ච උනට මම යනවා අවසනෙම ගොඩක් රැය වෙලා යන්නේ. එදා ගිහිල්ලා එදා අවශ්‍යතාවයත් එක්ක ඔහු අද සාර්ථක ව්‍යාපාරයක් ඇතර මම ගොඩාක් ආඩම්බර වෙනවා මට එහෙම දෙයක් කරන්න ලැබිච්ච එක. නමුත් මටත් පුදුම සතුටක් තියෙනවා. ඔහුගේ කතාව මම දැකපු නිසා ඔහු වෙන තැනක ඉන්නවා නම් මට ඒ වෙලාවේ හිතුනේ මෙවැනි මිනිස්සු වැටුණා කියලා කියන්නේ ආයි තව කෙනෙක් කොහොමද නිර්මාණයක් කරන්න කියලා. අනිවාර්යයෙන්ම. මාචාරතුමා අපිට දුරකථන අපි මේ එක මේ තේමාවක් වාදනය කරා ඔබට වඩා රටට ආදරය කරන්න කියලා. එක මේ අම්මා කෙනෙක් කතා කරයි දුරකථන ඇමතුම මේ කාර්යාලේ ඉඳලා මේ උත්තර දුන්නේ මම. ඒ අම්මා ඇඬුවා. පුතා ඔහොම කියන්න එපා. අපි රටක ඉඳලා ජීවත් වෙලා අපි නිෂ්පාදනයක් කරලා ඒ නිෂ්පාදනය අරන් ලංකාවට එන්න කියලා එක්තරා දේශපාලන මැදිහත් වීමකින් රටට ආවා. දැන් ඔහුගේ නිර්මාණයට අයිතියවත් ඔහුට නැහැ. අපිට දැන් ඉන්න හිටින්න තැනක් නැහැ. ඒ රටේ පුරවැසිභාවයක් නැහැ. ඒ රටේ කරපු රස්සාවක් නැහැ. මෙහි ඇවිල්ලා අපිට නිර්මාණයකුත් නැහැ. ජීවත් වෙන්න විදියක් නැති වෙලා ඉන්නේ කියලා. අපි ලොකු තේමා පාට කිව්වට හැබැයි ඇතුලේ මේ මිනිසුන්ට දුවන්න දෙන්නේ නැහැ. හරියටම හරි මනෝජ් ඒකයි මම කියන්නේ ජයවර්ධන මහත්මයාගේ කතාව ගත්තොත් කියනකොට මට හරි ආඩම්බරයක් ආවා මොකද යම්කිසි දායකත්වයක් මට දෙන්න පුළුවන් වුණා. නමුත් මනෝජ් මගෙන් ඇහුවොතින් නවනිපැම් කරුවෙක් විදියට මම නවනිපැම් කරුවන්ගේ කොමිසමට ආයයිද කියලා ජීවිතේටවත් නැහැ. ඇයි මගෙන් ඇහුවොතින් නැවත කොමසාරිස් වෙනවාද කියලා ජීවිතේටවත් නැහැ. ඒකට ප්‍රධාන හේතුව මම එක කියන්න සිද්ධ වෙනවා. නමුත් නැත්තම් සමහරවිට වෙන වෙන අර්ථකථන යන්න පුළුවන් මේ වැඩසටහනත් එක්ක. ඒකට හේතුවක් තියෙනවා මනෝජ්. මොකද මේ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ මම නැවතත් අවධාරණය කරන්න කැමතියි මේ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ අපි මොනතරම් දුරට අපි ගන්න පඩියට ණයද නැද්ද කියන එක අපි නැවත ස්වයං තක්සේරුවකට යන්න වෙනවා මනෝජ්. මොකද ආයතන අපි පෞද්ගලිකව මම ගන්නේ නිකන් හිතමු මනෝජ් මගේ මනෝජ් තමයි මට රස්සාව දීලා තියෙන්නේ. අපි හිතමුකෝ එහෙම. ඒතර මනෝජ් මට දෙනවා රුපියල් 100ක පඩියක්. මම ගෙදර ඇවිල්ලා මගේ ළමයින්ට කියනවා මගේ ළඟ සල්ලි තියෙනවා ඕන දෙයක් කරන්න කියලා. ඒතර ගෙදර වියදම රුපියල් 101ක් නම් මනෝජ් මට රුපියල කොහෙන් හරි කරකව ගන්න ඕනේ. ඒ කියන්නේ රුපියල කොහෙන් හරි කරකව ගන්න කියන්නේ මට කොහෙන් හරි එක හොරා කණ්ඩ සිද්ධ වෙනවා. නැත්තම් මට ණයක් ගන්න සිද්ධ වෙනවා. ඒතර මම දැනගන්න ඕනේ මම රුපියල් 100ක නම් පඩිය ගන්නෙ මට ගෙදර මිනිස්සුන්ට කියන්න මෙන්න මෙච්චරයි මගේ පඩිය. මොනහරි කරලා අඩකෝ 100 නැත්තම් 99කින් නවත්තන. 99කින් නැවතුදින් ගොඩ මට රුපියලක් ඉතුරුයි. ඒතර ලබන අවුරුද්දේ ලබන මාසෙට මට තව රුපියලක් වැඩිපුර තියෙනවා. ඕක තමයි ගෙදර ඇතුලේ බැලන්ස් එක. ඒ වගේම මනෝජ් ගත්තොත් මනෝජ් තමයි මට රුපියල් 100ක මේ පඩියක් දෙන්නේ. මනෝජ්ගෙන් රුපියල් 100ක පඩියක් අරගෙන මම මනෝජ්ට අනිත් අතට පෙරලා දෙන්නේ 99 නම් මනුෂ්‍ය දුවන්න විදියක් නැහැ. ඕක තමයි මනෝජ් මේ සමාජයේ තියෙන යථාර්ථය. ගෙදර ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. මම ගෙදරට ගෙනියන රුපියල් 100 මම රුපියල් 101ක් වියදම් කරන්න උත්සාහ කරනවා. මම ආයතනයෙන් රුපියල් 100ක මට පඩියක් දෙනවා. නමුත් මම ආයතනයට රුපියල් 100ක් අනිත් අතට පෙරලා දෙන්නේ නැහැ. එහෙම නැතුව කොහොමද මනෝජ් ගේ උඩට යන්නේ? අපේ රට උඩට යන්නේ හැමදාම දවසින් දවස පඩියෙන් පඩිය පල්ලෙහාට බහින්නවනේ. මේක වෙන කරන්න වෙන මේ මූලික ගණිත කර්මය වෙනස් කරන්න වෙන අර විශ්ව කර්මයක්වත් කරන්න පුළුවන් කරන්න දෙයක් නෙමෙයි. ඒතර මේක තමයි තියෙන රටේ තියෙන ගැටලුව. ඒතර මේක ඇතුලේ ඒතර ආයතනයක වැඩ කරන පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහුගේ රාජකාරියට ගැලපෙන නැත්නම් ඔහු ලබන වේතනයට ගැලපෙන සේවාවක් පෙරලා රටට දෙන්නේ නැත්තම් මම හිතන්නේ ඔහුව ගහලා පන්නන්න ඕනේ. ඒ වගේම තමයි රටේ ආයතන තියෙනවා නම් ආයතනයට වියදම් කරන්න නැත්තම් පෞද්ගලික ජනය නැත්තම් රටේ තියෙන බදු ගෙවන මිනිසුන්ගේ ධනය වියදම් කරලා නඩත්තු වෙන රාජ්‍ය ආයතනයකින් නැවත පෙරලා ඒක ධන අපි හිතමු මිලියන 10ක් වියදම් කරන රාජ්‍ය ආයතනයක් මිලියන 10 රුපියලක් නැවත පෙරලා දෙන්න බැරි නම් ඒ රටට මම හිතන්නේ ඒ ආයතන බරක්. ඉතින් මම දකින්නේ නවනිපැම් කරුවන්ගේ කොමිසමට යන්නේ නැත්තම් හිටපු කොමසාරිස් කියනවා නම් මම ජීවිතේට ඔකට අඩිය තියන්නේ නැහැ කියලා. එතන ලොකු ගැටලුවක් තියෙනවා. මම කියන්නේ මේ පෞද්ගලිකව මම කියන දෙයක් නෙමෙයි. මම දැන් මනෝජ් කියපු කතාවත් එක්ක මම ගත්තේ. එතන ගැටලුවක් තියෙනවා මනෝජ්. මම හිතන්නේ මේක විසඳා ගත යුතුයි. මොකද ඒ ආයතනේ විතරක් නෙමෙයි රටේ තියෙන අනිකුත් ආයතන ඇත්තටම ආයතන විදිහට වැදගත්ද කියන එක මේ වෙලාව හිතන්න. මොකද මේක අපිට මේක හොඳ අවස්ථාවක් අපිට නිර්මාණය වෙලා තියෙනවා නැවතිලා හිතන්න. මොකද මෙච්චර දවසක් අපි නැවතිලා හිතුවේ නැහැ. හැමදේම තිබුණා, පෙට්‍රල් තිබුණා, ඩීසල් තිබුණා, ගෑස් තිබුණා. අපි දිව්වා. අපි රේස් එකක් දිව්වා. නමුත් දැන් දුවන්න විදියක් නැහැ. පෙට්‍රල් පොලිමේ අපිට නැවතිලා පැය දෙක තුනක් ඉන්නවනේ. එතන හිතන්න වෙනවා මනෝජ්. නිකන් හිතමු මම ජනාධිපති නම් මම වෙන්නේ නැහැ ජනාධිපති කවදාකවත්. අපි හිතමු මනෝජ් මගේ හොඳ යාළුවෙක්. මට මනෝජ්ගේ මුණ දිහා බලලා මනෝජ්ට මොන හරි චෙයාමන් පෝස්ට් එකක් දෙන්න ඕනේ, සභාපතිකමක් දෙන්න ඕනේ කියලා අලුත් ආයතනයක් හදනවා. මනෝජ්ට වාහනයක් දෙනවා, තව සේවකයෝ 20ක් 30ක් දෙනවා. දීලා ආයතනයක් හදලා ඊට පස්සේ මනෝජ්ව බලන මොන අමාත්‍යාංශයටද මම අනියුක්ත කරන්න කියලා. එහෙම දාලා ආයතන බිහි වෙලා තියෙනවා මේ රට ඇතුලේ. ඇත්තටම ඕවා වලින් රටේ නිෂ්පාදනය නැත්නම් රටේ සේවා ආර්ථිකයට යමක් සිද්ධ වෙනවද? මේවා රිඩන්ඩන්ට් මේවා වලින් ඇත්තටම තවදුරටත් වැඩ තියනවද? මේවා තමයි මේ වෙලාව අපිට හිතන්න තියෙන්නේ මනෝජ්. මත එහෙම නැතුව මං හිතන්නේ නෑ එකෙන් එක තනින් තන කතා කර මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. මේක මුළු පද්ධතියම බිඳ වැටීමක්. ඒතර මේ පද්ධතිය බිඳ වැටීමට ජනාධිපතිවරයාගේ ඉඳලා අන්තිම පුරුක වෙනකන් වග කියවිය යුතුයි.
අපි මේක තේරුම් ගත යුතුයි. ඔව්. දැන් ඇත්තට මේ පහුගිය කාලේ තිබුණු පිබිදීම දැන් ආයෙමත් පොඩි පිබිදීමට තැනක් ඇවිල්ලා තියෙනවා මං හිතන්නේ. කර කියා ගන්න දෙයක් නැති වෙලා එක පන්තියකට එක සමාජ ස්තරයකට දැන් මේ ප්‍රශ්නේ දැනිලා තියෙනවා. කණ්ඩායම් දෙකකට දැනෙන්නේ නැහැ කියලා විග්‍රහයක් තියෙනවා. ඊටමත් සීමිත ආදායමක් සහිත ජීවත් වෙන අයටත් තාම මේ ප්‍රශ්න දැනෙන්නේ නැහැ. ඊට සුඛෝපභෝගී ජීවිත ගත කරන අයටත් දැනෙන්නේ නැහැ. මැද පන්තියට තමයි මේ ප්‍රශ්නේ තාම දැනෙන්නේ කියලා සාකච්ඡාවක් තියෙනවා. ඒ සංවාදය ඇතුලේ සමහරු කියනවා මේ රට මීට වැඩිය වැටෙන්න ඕන කියලා. බින්දුවට නෙමෙයි ඍණ මට්ටමට වැටුණොත් එතනින් තමයි නැගිටීම පටන් ගන්න කියලා ජපානයේ උදාහරණයක් අරගෙන පෙන්නනවා. එහෙම අපි අවස්ථා දැකලා තියෙනවා. කොහොම වුණත් අපිට මේ නැගිටීම වෙනුවෙන් පුරවැසියන්ට මොනවද කරන්න පුළුවන් ඔබ හිතන්නේ? මනුෂ් මේ ගත්තට කතාවට ගත්ත මේ ප්‍රියම්බල් එකත් එක්ක මම කතා කරන්න ගත්තොත් අපි වැටෙනවා වැටිය යුතුද මොකක්ද කියන අපි නිකන් හිතමුකෝ දැන් අපි නැවතිලා දැන් මොකද වෙන්නේ රටට වෙන්න පුළුවන් ක්‍රම මම දකින්න අන්ත දෙකක් අපි මේ අන්ත දෙක ගැන කතා කරමු එකක් තමයි අපි අර අපේ භාෂාවෙන් ඉතින් කෙලම වෙලා යනවා කියලා කියමු ඒක යනවා කියන එක හරි කියන්නේ හරි මේ කියන්නේ සංවේදී කතාවක් නිකන් හිතමු දැන් මේක මීට වඩා දරුණුවට වැටෙනවා කියලා කියන්නේ මනෝජ් දැන් සමහරලාට මගේ ගෙදර 3 වේල කනවා මට ගැටලුවක් නැහැ මගේ වාහනේ තාම පෙට්‍රල් ටික දුවනවා මම මොන හරි පොලිමේ ඉඳලා ගහ ගන්නවා ඒකම අපි දකිනවා පාරේ අර මේ පොඩි දරුවව මේ රෝහලට ගෙනියන්න නැතුව මේ යන මේ පුවත් අපි එමට දකිනවා. ඒතකොට සමාජයේ සර දෙකක් අපි තාම දකිනවානේ. ඒතකොට මේ ගැටලුව තාම දකින්නේ එක්තරා සුළු පිරිසකට තාම මං හිතන්නේ බහුතරයකට නියම විදියකට මේ ගැටලුව තේරුම් බේරුම් ගෙන නැත්නම් හදවතට වැදිලා තියෙනවා කියලා මම දකින්නේ. ඒ දැකිලා තියෙන සමහරලාට මේ ගෑස් එක නැති හින්දා වෙන්න පුළුවන්. සමහරලාට කොළඹ ප්‍රදේශයේ ගත්තොත් ගෑස් මත යැපෙනවා. ගම්බදව ගියොතින් මම හිතන්නේ ගෑස් කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. උන් ගෑස් පාවිච්චි කරන්නේ නැහැ. ඒතකොට ඌන්ට තාම මේ රටේ ගැටලුවක් තියෙනවා කියලා දකින්නේ නැහැ. ඒතකොට ඔහොම තියෙන තැනක අපි මේක වැටෙනවා කියලා දකින්නේ මනෝජ් මගේ ගෙදර 3 වේල ඉදෙනවා. මනෝජ්ගේ ගෙදර 3 වේල ඉදෙනවා. ඉදෙන් නැති ගෙදරක අපේ හිතමු මගේ මනෝජ්ගේ ගෙදර 3 වේල ඉදෙනවා. මගේ ගෙදර ඉදෙන් නැත්නම් මගේ බබා මගේ දරුවා කෑ ගහනවා නම් මට බඩගිනි කියලා මට වෙන විකල්පයක් නැහැ මනෝජ්. පිහියක් අරන් ඇවිල්ලා මනෝජ්ගේ ගෙදර මනෝජ්ගේ බිරිඳට පිහිය බෙල්ලට තියලා ගෙදර මුට්ටි උස්සගෙන යන්න මට සිද්ධ වෙනවා. මොකද මගේ දරුවා බඩගින්න ඉන්නේ. මට වෙන විකල්පයක් නැහැ. අන්න එතන තමයි මේකේ තියෙන බරෑරුම්ම වැටීම විදිහට දකින්න. එතනටත් යන්න පුළුවන්. එතනටත් යන්න පුළුවන්. මොකද දැන් මේ වෙනකොටත් ඇත්තටම ලංකාවේ law and order මේ අපේ නීතිය හා සාමය කියන එක බිඳ වැටලා මේක පොලිසියටවත් හමුදාවටවත් පාලනය කරන්න බැරි මට්ටමකට ඇවිල්ලා. ඒක තමයි අපි දකින්නේ අපි ගැටෙනවා කියලා මම කිව්වේ. ඒක ඉස්සෙල්ලත් මම කිව්වේ මේ දැන් ගැටීම පාරේ තියෙන්නේ දුප්ප සහ දුප්පත. නැත්තම් මේකෙන් මේ ප්‍රශ්නේ බැටකන පිරිස අතර ප්‍රශ්නයක්. එහෙම නැතුව අනිත් පිරිස් තාම මම හිතන්නේ මේකේ සමාජයේ තාම වැජබෙනවා. අර මධ්‍යම පාන්තික කණ්ඩායම සීග්‍රෙන් කඩාගෙන පල්ලෙහා අර තුන්වෙනි පන්තියට වැටිගෙන යනවා. නමුත් උඩම ඉන්න පන්තිය තාම ඒගොල්ලොන්ගේ ඒ ලක්ෂරි ලයිෆ් එක ගෙවනවා. ඒතකොට මේක තමයි වැටීමේ තියෙන බරපතලකම. එක පැත්තක්. අපි හිතමු අනිත් පැත්ත මොනවා හරි විදියකින් ආණ්ඩුව සහ මේ තියෙන දේශපාලන යාන්ත්‍රණය පිටරටත් එක්ක තියෙන යම්කිසි බැඳීම් එක්ක අපි හිතමු තව බිලියන 10ක විතර ණයක් ගන්නවා කියලා. බොහොම හොඳයි. හෙටින් ඉඳලා ඩීසල් ටිකයි, පෙට්‍රල් ටිකයි, ගෑස් ටිකයි කෑම ටිකක් දෙයියනේ කියලයි. අපි වැව්වද නැද්ද කියන එක අදාළ නැහැ. කොහොමද දැන් වැව්වත් අපිට මාස 3-4ක් යනවා කෑම ගන්න. ඒතර අපිට අනිවාර්යෙන් ගේන්න සිද්ධ වෙනවා. ඒතර අපි නැවතත් ආනයන ආර්ථිකයකට යන්න සිද්ධ වෙනවා. ඒතර අපි නැවතත් අපි දන්නේ නැතුව. ඒ කියන්නේ මම දන්නේ නැහැ මට ඩීසල් ටිකයි පෙට්‍රල් ටිකයි යන්නේ මේ ණයට කියලා. මම ආයේ අර හොඳ සතුටුජායි ජීවිතයක් කිසිම දෙයක් අමතක කරලා ඔක්කොම දේවල් අමතක කළා දාලා මම ගෙවයි. නැවතත් අවුරුදු 3-4කින් අපි මේ ක්‍රමයේ වෙනස් නොකරුවොතින් මනෝජ් මම මේ කියන්නේ අපි නැවත සේවා හා නිෂ්පාදන ආර්ථිකයක පණ ගැන්නුවේ නැති වුණොතින් ඒ කියන්නේ අපේ සේවාවන් සහ නිෂ්පාදනයන් අපි නැවත එළියට ඉස්සුවේ නැති වුණොතින් තව අවුරුදු 2-3කින් තව බිලියන 10කින් 20කින් අපි රට ණය වෙලා. ඒතර අද ඉන්නවටත් වඩා භයානක තත්වයකට අවුරුදු 2-3කින් පත් වෙනවා. මට තියෙන බය අන්න ඒක අර බෙල්ලට පිහිය තියෙන එකට වඩා මම බයයි දකින්න අන්න අර කතාව. ඒ කියන්නේ තව අවුරුදු 2කින් 3කින් අපිට ජීවිතේටවත් නැගිටින්න බැරි මට්ටමකට පත් වෙනවා. මම දැන් ඔන්න ඕක තමයි අපි තේරුම් ගත යුතු වෙන්නේ. ඔබ මේ ඉංජිනේරුවරයෙක් විදිහට ක්ෂේත්‍රයේ ඉන්න මේ දේවල් දකින මහාචාර්යවරයෙක් විදිහට දැන් අපි දන්නවා ඔබ කිව්වා වගේ ණය වුණොත් එක්ක ණයට ගන්න ඕන නැත්නම් උපයන්න ඕන. දැන් අපි කරන්නේ ණයට ගන්න එක ඉපයීම ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නේ. රට ඇතුලේ අපනයනයක් වෙන්න රට ඇතුලේ අවශ්‍යතා ආනයනය කරන වෙනුවට සම්පුරා ගන්න නිෂ්පාදන සේවා නිපදවීමක් රට ඇතුලේ සිද්ධ වෙනවද යම් පෙළඹීමක් තියෙනවා කියලා ඔබට පේනවද මහාචාර්යතුමා? දැනට මම දකින්නේ නෑ මනුෂ්. ඒක අපි ඒ යාන්ත්‍රණය නිර්මාණය කරගත යුතුයි. එකක් තමයි මේ තියෙන රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ඇතුලේ ඒකට තියෙන අවස්ථාව ඉතාමත් මාල්පය. අපි නිකන් සරල උදාහරණයක් ගත්තොත් ලංකාවේ කටුනායක ගුවන්තොටුපලින් මේ පොළවට පය තියෙන සංචාරකයෙක්ව රවුමක් ගෙනහිල්ලා සතුටු කරලා
කටුනායක යාපෝට් එකට නැත්නම් කටුනායක ගුවන්තොටුපළට බස්සන්න පුළුවන් ක්‍රමවේදයක් මේ රට ඇතුලේ තියෙනවා. රාජ්‍ය පරිපාලනය ඇතුලේ, රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ. මම කියනවා නෑ කියලා. අපි ඒ කතාවම අනිත් හැම එකටම ගන්න පුළුවන්. පෞද්ගලික යාන්ත්‍රණයක් තියෙනවා. නමුත් පෞද්ගලික යාන්ත්‍රණය සහ මේ රාජ්‍ය යාන්ත්‍රණය එකට බද්ධ වෙලා නැහැ. මේ අතර ලොකු ගැටලු තියෙනවා. අර කොමිස් කුට්ටි ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඊට වඩා මේ අර කමියුනිකේෂන් ලැප්සස් නැත්තම් මේ අපේ තොරතුරු ගලාගෙන යාම සහ තොරතුරු පරිපාලනය කිරීමේ ලොකු ගැටලු තියෙනවා මේ රට ඇතුලේ. එහෙම නැතුව රටේ සම්පත් නැතිකමවත්, රටට ඩොලර් ගේන ක්‍රමවේදයක් නැතිකමවත් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මේ තරම් කියන්නේ මම හැමතිස්සෙම කියන දෙයක් තමයි මේක බෙස්ට් කන්ට්‍රි එක නෙමෙයි, නැත්තම් ලෝකේ තියෙන හොඳම රට නෙමෙයි. නමුත් මේක තමයි බ්ලෙස් කන්ට්‍රි එකක්. මේ තරම් මේ සම්පත් තියෙන, මේ තරම් මේ දියුණු වෙන්න මේ ක්‍රම සහ විධි තියෙන රටක් මම දකින්නේ නැහැ ලෝකෙ කොහෙවත් තියෙනවා කියලා. 365 දවසෙම ඉරේලිය තියෙනවා. ඇයි අපි අවස්ථා නාස්ති කරගන්න? අවස්ථා නාස්ති කරගන්නවා කියන්නේ අපිට අවශ්‍යතාවයක් නැති එක. මොකද අපිට අවශ්‍යතාවයක් තාම හැදිලා නැහැ හිතේ. ඒ කියන්නේ මනෝෂ්‍ය දිගටම දෙනවා නම් කවුරු හරි සප්ලයි කරගෙන යනවා නම් කවදාකවත් මනෝජ් උත්සාහ කරන්නේ නැහැ තනියෙන් නැගිටින්න. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ මේ රටේ. දැන් ඔබ 365 දවසෙම ඉරේලිය තියෙන කාරණේ ගැන කතා කරා. දැන් අපිට මේ විදුලිය විසන්ධි වෙලා මේ අපි කතා කරන වෙලාවෙත් අපේ ආයතනයට ලයිට් නෑ, කරන්ට් කපලා. ඒක තමයි තත්ත්වය. දැන් අපි දැක්ක පෞගේ දවස්වල කතා වෙනවා මෙගාවට් 500ක විතර මේ ගැටලුවක් තියෙන්නේ කියලා. මේක හැබැයි ලයිට් කපන දවසට කලින් දවස් දැනගත්තු එකක් නෙවෙයිනේ. මේ සම්බන්ධයෙන් ෆෝකාස්ටින් එකක් තියෙනවා. මේ පිළිබඳව පුරවකථනයක් තියෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරන්න විදුලිය සම්බන්ධ ඉංජිනේරුවන්ටත් වගකීමක් තියෙනවා. විකල්ප බලශක්ති ප්‍රභව තියෙනවා. පුනර්ජනනීය බලශක්ති ගැන කතා කරනවා. මේවට අපි යොමු වෙලා නැත්තේ ඇයි? අන්තිම මොහොතේ ආපු ගමන් ලේසියට ස්විච් එක ඔෆ් කරලා මම දන්නේ නැහැ ස්විච් එකද කියලා මොකක් හරි යාන්ත්‍රික තාක්ෂණික ක්‍රමවේදයෙන් විදුලිය විසන්ධි කරනවා. ඒකට කෝසැලසුමයි හැදුනේ නැත්තේ. ඕකට සාමාන්‍ය ජනතාවගේ උත්තරයක් විදිහට දුන්නොත් මම මටත් කියන්න දෙන්නේ බාන්න දේශපාලනඥයෝ කරලා තියෙන දේ නේ මේ මිනිස්සු මේක කාලානේ තියෙන්නේ කියලා මට කියන්න පුළුවන්. ඇත්තටම මනෝජ් ඒකේ මිනිස්සුන්ගේ වරදක්ද? දේශපාලකයන්ට පුළුවන් නම් මම නැවතත් කියන්නේ රටේ විදුලි අර්බුදය ගැන ඔය කියන විදිහේ ප්‍රතිපත්ති සම්පාදනයකට ගිහිල්ලා මේක පුරාණජනීය බලශක්තියද සූර්ය බලශක්තියද නැත්නම් ඉතින් එහාට ගිහිල්ලා තව දෙයක්ද කියන එක ඔහුට හිතන්න පුළුවන් නම් මං හිතන්නේ අද මේ රට මේ තත්ත්වේ තියෙන්නේ නැහැ. ඔහු එහෙම හිතන්න පුළුවන් තරම් හැකියාවක් තිබුණා නම් වාසනාවකට ඔහුට ඒක තිබුණේ නැහැ. එහෙම තිබුණා නම් මෙතන තව ලොකු ගැටලුවක් වෙනවා. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ ඒ ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන පිරිස්වල නිහැඩියාව සහ ඔවුන් ඒ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී ඔවුන්ගේ තිබිච්ච දායකත්වයේ තියෙන මදකම මනෝජ් මම හිතන්නේ මේක අපි ඉතාමත්ම මනමින් තේරුම් ගත යුතු කාරණාවක්. මොකද ලංකාවේ අර මම නැවතත් අර පළවෙනි ප්‍රශ්නෙට දීපු උත්තරේටම යන්න හදනවා. මොකද මේ පාර්ලිමේන්තුව අපි කියන්නේ හරි මේක තමයි මම දේශපාලන විද්‍යාව හදාරපු පුද්ගලෙක් නෙමෙයි මනෝජ්. නමුත් මගේ දේශපාලනයේ තියෙන කියවීමත් එක්ක මම කල්පනා කරනවා. පාර්ලිමේන්තුවේ 225 ඉන්න ඔව් අපි කියනවා ඒක තමයි උත්තරීතරම ආයතනය. ඔව් ඒකත් මම පිළිගන්නවා. ඒක තමයි ප්‍රතිපත්ති සම්පාදනය කළ යුත්තේ. මම ඒකත් පිළිගන්නවා. නමුත් මේ ප්‍රතිපත්ති සම්පාදනය කරන මේ පුංචි කොළ කෑල්ල නිර්මාණය කළ යුත්තේ. ඒක නැත්තම් මේක ලිවිය යුත්තේ නැත්තම් මේ ගැන යම්කිසි විදිහට පරිශ්‍රණයක් කළ යුත්තේ දේශපාලකයන් නෙමෙයි. ඒතර දේශපාලකයාට ඒ කියන පුංචි ලියවිල්ල හදලා නිර්මාණය කරලා දිය යුත්තේ මේ රටේ දැනුමක් තියෙන පිරිස. ඒතර ඔහු ඒක නිර්මාණය කරලා නොදුන්නොතින් අර අහිංසක දේශපාලකයාට සිද්ධ වෙනවා ඔහුගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඔහුට එහෙමක් කරන්න. මොකද ඔහු එහෙම නොකරුවොතින් ඔහුට ඊළඟ පාර ඡන්දය ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඔහුගේ රස්සාව දින. මොකද ඔහුත් කරන්නේ බිස්නස් එකක්. හරි. ඒතර ඔහුට බිස්නස් එක පවත්වාගෙන ඔහුට යමක් කරන්න සිද්ධ වෙනවා. ඒතර ඔහු යමක් කරයි. ඒතර ඒක වැරදුනාට පස්සේ අපි දේශපාලකයන් ඇඟිල්ල දික් කරනවා මේකයි නැවතත් කියන්නේ. ඒක වැරදි. ඒතර මෙතන වැරද්ද තියෙන දේශපාලකයාගේ නෙමෙයි මේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ හැකියාව තියෙන රටේ තියෙන SLS ඔෆිසර්ස්ලා නැත්තම් මේ පරිපාලක නිලධාරී යාන්ත්‍රණයක් තියෙනවා වෙන ලෝකෙ කොහෙවත් නැති එකක්. අක්‍රීයයි. ඊට එහා ගියොතින් අපේ තියෙනවා ඔය කියන විශ්වවිද්‍යාලවලින් බිහි වෙන උපාධිධාරීන් අක්‍රීයයි දෙයක් කරන්නේ නැතුව එහෙම කරන්නේ නැතුව අපි කොහොමද දේශපාලකයන් මත මේ වරද්ද දාන්න එක කරන්න බෑ. ඔව් මෙතන ගැටලුවක් තියෙනවා මම පිළිගන්නවා ඒක. ඒ ගැටලුව තියෙන දේශපාලකයන්ට එහා ගිහිල්ලා ඔය තියෙන වෘත්තීය වේදීන් සහ යම්කිසි විදිහක ප්‍රතිපත්ති සම්බන්ධනය කර හැකි පිරිස්වල තියෙන අලසකමට වඩා එහා ගිහිල්ලා හරිම කැමතියි ඒගොල්ලෝ අර තමන්ගේ කන්ෆර්ට් සෝන් එක තුල ඉන්න. අලුත් දෙයක් කරන්න අලුත් දෙයකට මුණ දෙන්න බෑ. ඒ වගේම උන් ස්වාධීන නෑ මනෝජ්. ඒ කියන්නේ අපි මෙහෙමනේ නිකන් අපි නිකන් පුංචි දෙයක් කිව්වොත් ඉතින් දැන් ඔය කතාවට පොඩ්ඩක් වටෙන් අපි කතා කරොත් ඉතින් මනෝජ් දැන් අපි දන්නවා දේශපාලකයා පුම්බගෙන ඉන්නේ කොහොමද? දේශපාලකයා පුම්බගෙන ඉන්නේ හොඳ කියන්නේ අපි රජ්ජුරුව වගේ නේ දකින්න. අපි දකින්නේ රජවරු මනින්න හදන්නනේ try කරන්නේ. අඩුම ගානේ ගම ඇතුලේ නිකන් පුංචි අර යුව රජෙක් හරි අපිට දකින්න ඕනේ. ඒ කියන්නේ අපි හොරෙක් වංචාකාරයෙක් අපි පෙන්නලා තියලා ගන්න. ඒතර අපි ආසයි ලස්සන ඇඳුමක් ඇඳගෙන හොඳ වාහනයකින් බයින්. හැබැයි අර උගත් මිනිස්සයාගෙත් උගත් බුද්ධිමත් මනුස්සයත් උත්සාහ කරනවා නම් හොඳ වාහනයක ගිහිල්ලා හොඳ ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා ඒ කියන සමාජ පිළිගැනීම ගන්න මං හිතනවා අපිට වැරදිලා කියලා.
ඉතින් ඕක තමයි මං හිතන්නේ මේ හැම ගැටලුවකටම මුල. ඒතර අපිට සිද්ධ වෙනවා අපේ සැටිස්ෆැක්ෂන් එක නැත්තම් අපේ සතුට හරියට නිර්වචනය කරගන්න. ඒ සතුට නිර්වචනය කරගත්තා නම් අපි කවමදාකවත් ওই දේශපාලකයන් මත යැපෙන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ ඔයාගේ සතුටත් තියෙන දේශපාලකයන් මත, මගේ සතුට තියෙන දේශපාලකයන් මත අපිට කැරට්ටයක් ඉස්සරහට අල්ලගෙන දේශපාලකයන් දුවනවා. ඔවුන් දිනනවා. අපි පරදිනවා. මම හිටපු නිලධාරියෙක් විදිහට ඔබෙන් ප්‍රශ්නය අහන්නේ. මේ පෞද්ගලික කාර්ය සමාජය ප්‍රශ්න තල්ලු කරා දේශපාලකයන්ට. දේශපාලකයන් මෑත කාලේ ඉතා මේ ගෙවුණු කාලේ ඉතා සීග්‍රයෙන් ඒ ප්‍රශ්න තල්ලු කරා නිලධාරීන්ට. දැන් ගොඩනගෙන අලුත් දේ තමයි දේශපාලකයන්ට මේවා කරන්න බෑ, නිලධාරීන් තමයි මේ පද්ධතිය ඇතුළේ ඉඳගෙන මේ පද්ධතිවලට හානි කරන්න කියලා. ඔබත් හිටපු නිලධාරියෙක්. ඔබට ඔබේ සීමාවල් ඇතුළේ ඔබේ අවශ්‍යතා සපුරගන්න බැරි වෙන්න බලපාපු ප්‍රායෝගික අත්දැකීම් ඔබ කතා කරන්න කැමතිද? පැහැදිලිව මනෝජ්, මම හිතන්නේ දැනට වසරකට ඉස්සෙල්ලා මම මගේ තනතුරෙන් ඉවත් වෙන්න, කියන්නේ මම ඔබ කතා කරපු එක තනතුරක්, ඒ තනතුරෙන් මම ඉවත් වෙන්න ඉස්සෙල්ලා මම හිතන්නේ මේ ආයතනයට පැමිණලා වැඩසටහනකට සම්බන්ධ වෙන. එතනදීත් මම පැහැදිලිව මම ඉවත් වෙන්න පෙර මම කියපු දෙයක් තමයි මෙතන දේශපාලන යාන්ත්‍රණයට එහා ගිහිල්ලා ගැටලුවක් තියෙනවා මේ ප්‍රශ්න ඉස්සරහට කරගෙන යන්න. එකක් තමයි අපි රයිට් එක ගැටලුවක් මට තිබිච්ච ගැටලුවක් නෙමෙයි. නමුත් සරලව අපි ගත්තොත් රටේ හැම ආයතනයකම දේශපාලකයෝ ටිකක් ඉන්නවා 225 සාවයි පිරිස. ඔවුන්ට අධ්‍යාපන සුදුසුකම් නැහැ. හරි අපි ඔවුන්ව පැත්තකට තියමුකෝ. ඒතර එතනින් ඊට පස්සේ මේ හැම ආයතනයකම එනවා ප්‍රධානියෙක්. ඒ ප්‍රධානයා අධ්‍යක්ෂ ජෙනරාල් නැත්නම් අධ්‍යක්ෂටත් එහා ගිය ප්‍රධානියෙක් වෙනවා. ඔහු තමයි සභාපති නැත්නම් කමසාරිස් වෙන්න පුළුවන්. ඒ වගේ පත්වීමක්, ඒ ගොඩක් වෙලාට දේශපාලන පත්වීමක්. ඒතර ලංකාවේ සුළු කම්කරුවෙක් පත් කරගන්න කොටත් ඔහුට තියෙන SOR එකක් නැත්නම් ඔහුගේ තියෙන මූලික සුදුසුකම් ටිකක්. මෙන්න මේක වෙන්න ඕනේ, මේක වෙන්න ඕනේ, මෙන්න මේක ගැන දැනුමක් තියෙන්න ඕනේ, අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකක් තියෙන්න, මෙහෙම තියෙනවා. නමුත් ලංකාවේ අවාසනාවකට ඔය ආයතනයේ විෂන් එකක් දෙන්න පුළුවන්, ආයතනයට දැක්මක් දෙන්න පුළුවන් ওই චරිතවලට SOR එකක් නැහැ මනෝජ්. ඕක පළවෙනි ලොකු ගැටලුවක්. ඒතර ඕක ගොඩක් වෙලාවට පත් කරන්නේ දේශපාලන අතකින්. ඒතර ඒක දෙවෙනි ගැටලුව විදිහට මම දකින්නේ. ඊළඟ තුන්වෙනි ගැටලුව මම දකින්නේ අමාත්‍යංශවල ඉන්න ඉහළ පුටුවල ඉන්න, විශේෂයෙන් ඒකේ අමාත්‍යංශයේ සෙක්‍රටරි නැත්නම් අපේ ලේකම් සහ අතිරේක ලේකම්වරු සහ මේ තියෙන පද්ධතිය දේශපාලකයන් මත යැවීම. මම ඉස්සෙල්ලත් කිව්වේ අපේ සැටිස්ෆැක්ෂන් ලෙවල් එක අපි හරි ඩිෆයින් කරගන්න ඕනි කියලා කිව්වේ ඒකයි මනෝජ්. මොකද දේශපාලකයන් මත යැවීම ඇතුලේ ඔහුගේ අත් බැඳ ගන්න සිද්ධ වෙනවා. මොකද ඔහුට සිද්ධ වෙන්නේ නැහැ ස්වාධීනව වැඩ කරන්න. ඒක ඇතුලේ අනිවාර්යෙන් දේශපාලකයා වරදිනවා, දේශපාලකයා වැටෙනවා. මම හිතන්නේ ඒක අපි පහුගිය වසර එකමාර දෙක ඇතුලේ අපි දැක්ක ගොඩාක් අපි ප්‍රබුද්ධයි කියලා හිතපු නැත්නම් වැඩක් කරයි කියලා හිතපු දේශපාලකයෝ හතර ගාතේ දාලා වැටෙනවා. ඒක ඔහුට දොස් කියන්න බෑ, ඔහුට තව තනි පුද්ගලයෙකුට දොස් කියන්න බෑ. ඒකත් එක්ක අමාත්‍යාංශ වැටිච්ච එක ඒකේ සම්පූර්ණ බරපැන දේශපාලකයට දාන්න බෑ. මේකේ 80ක් 90ක් වගේ කියන්න ඕනේ ඒ අමාත්‍යාංශ වල ඉන්න පරිපාලන යාන්ත්‍රණය, අමාත්‍යාංශයේ ලේකම් සහ අතිරේක ලේකම් කියන ඔය තනතුරු ටික ඔවුන් දේශපාලනය මත යැපීම මත අර ආයතනවලට ස්වාධීන වෙන්න තියෙන අවස්ථා හිමි කරනවා. ආයතන ස්වාධීන ආයතන ඇත්තටම ආයතන ඇතුලේ තියෙනවා ඒකටම තියෙන ඇක්ට් එකක් නැත්නම් ඒකට තියෙන විෂයපතයක් තියෙනවා. නමුත් අවාසනාවකට ඒ විෂයපතේ මත වැඩ කරන්න ඒ තියෙන නිදහස අමාත්‍යාංශය ඇතුලේ නිර්මාණය වෙන්නේ නැහැ. මොකද ඔවුන් උත්සාහ කරන්නේ හැමතිස්සෙම ක්‍රෙඩිට් එක ලකුණු දමා ගැනීමේ අවශ්‍යතාවයක්. ඒතකොට ඒ අර මූලික හර පද්ධතීන් බිඳ වැටීම උතන තියෙන ගැටලුව. ඒ කියන්නේ මම මනෝජ්ගේ යටතේ වැඩ කරන කෙනෙක් නම් මනෝජ් මාව සම්පූර්ණයෙන් කපලා දාලා මනෝජ් ලකුණු දාගන්න උත්සාහ කරනවා නම් ඒක අපරාධයක්. මනෝජ් උත්සාහ කරනවානේ මට ලකුණු දාගන්න දීලා ඒ ලකුණු වලින් කියන්නේ ආයතන 50ක් තියෙනවා නම් මනෝජ් තනියෙන් ඒ ලකුණු 50 ගන්නවට වඩා මම ලකුණු 50ක් ස්කෝර් කරනකොට මනෝජ් මේකෙන්ම දෙක ගත්තා නම් මනෝජ් ඔටෝමැටිකලි ලකුණු ටික ඇවිල්ලා. ඒතර ඔන්න ඔය දේවල් නැතිවීම ඇතුලේ ආයතන බිඳ වැටෙනවා. I think ආයතන ස්වාධීනව වැඩ කරන්න දෙන්නේ නැහැ. ආයතන තමන්ගේ තියෙන ඇක්ට් එක, තමන්ගේ තියෙන මේ තමන්ගේ විෂයපතේ ගැන අවබෝධයක් නැහැ. එකක් අවබෝධයක් නැහැ වගේම ඒ කියන්නේ අවබෝධයක් තිබුණත් ඒ විෂයපතේට යන්න තියෙන අවස්ථා අඩුයි. ඒතර ගොඩක් වෙලාවට ඒක දේශපාලනිකව හසුරවන්න අවස්ථා ගන්නවා වැඩි. ඒතර ඉතින් අපිට සිද්ධ වෙන්නේ ඉතින් ගොඩක් වෙලාවට ඒ ආයතනවලට සමුදෙන එක. ඉතින් මම හිතන්නේ ඒක තමයි මට සිද්ධ වුණේ. දැන් ඕකත් ආයෙ නිකන් කිකිලිද බිත්තරේද වගේ ප්‍රශ්නයක්ද කියලා මහාචාර්යතුමා හිතෙනවා. දැන් අපි දකිනවා නිලධාරීන්ට දේශපාලනඥයන්ගේ කීම අහන්න නැතුව ඉන්න බැරි තත්ත්වයක්. දැන් ඔය ඊයේ පෙරේදා සිදුවුණු ඔය ගැටුමේදී පොලිස්පතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට ලියපු ලිපියක තියෙනවා පොලිස් ස්ථානාධිපතිවරුන් 100කට වැඩි පිරිසක් පත් වුණේ කොහොමද කියලා. දේශපාලකයන් 183ක් දේශපාලනඥයන්ගේ මැදිහත් වීමෙන්. දේශපාලනඥයා මට
පක්ෂ කෙනෙක්ව තමන්ගේ ළඟම පොලිසියට දාගත්ත තමන්ගේ වැඩ ටික කරගන්න. ආයතනයක ලේකම්වරයෙකුට වුණත් වෙන නිලධාරියෙකුට වුණත් පවතින ඉඩ දෙනවද ඔහුට හම්බ වෙන්නේ ස්ථානමාරුවක් අම්මන්තර නිලධාරියට කංකසන්තුරයට යනවා වගේ එකක් නේද සිද්ධ වෙන්නේ? මොනොච් ඒකට තමයි මේ පද්ධතිය ඇතුලේ තියෙන්නේ අර මේ වෘත්තීය සමිති කියලා එකක්. මේ පද්ධතිය ඇතුළෙම ඔය වගේ අක්‍රමිකතාවලට වැඩ කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක තමයි වෘත්තීය සමිති. නමුත් අද අවාසනාවකට මේ පළවෙනිදා අපි පෙළපාලිගත් උදින් මේ හැම එකක්ම තියෙන දේශපාලන පක්ෂ. වෘත්තීය වේදීන් ලංකාවේ ඇතුලේ නෑ. අපේ මේ හැම පද්ධතියක් ඇතුලේ ඉන්නේ දේශපාලකයෝ. ඒතර මේ පාර්ලිමේන්තුවට ගියාවත් නැත්නම් නගර සභාවටවත් ගියා කියන එක නෙමෙයි. මේ හැම ආයතනයක් ඇතුලේම ඉන්නේ දේශපාලක්ෂයෙක්. ඕක තමයි ගැටලුව. ඒතර අපේ තියෙනවා අපි හිතමු පරිපාලන යාන්ත්‍රණය ඇතුලේ යම්කිසි මෙහෙම තව දෙයක් තියෙනවානේ මනෝජ්. දැන් හිතමු දැන් අමාත්‍යංශයක නැත්නම් අපි හිතමු ආයතනයක ප්‍රධානයෙකුට යම්කිසි විදිහක දේශපාලන බලපෑමක් ඇවිල්ලා ඔහු අයින් වෙනවා. හැබැයි ඒ අයින් වෙනකොට එතන සාපරාධී අපරාධයක් වුණා කියලා දැන ඒ පුටුව ගන්න තව 20ක් 30ක් අර කිසිම හැකියාවක් නැතුව Tamanට අර බලය ගැනීමට තියෙන බලයට තියෙන කෑදරකම වෙනුවෙන් ඒක ගිහිල්ලා ඩෑ ගන්නවා. ඒක ඇතුලේ කවදාකවත් මේ සිස්ටම් එක හදන්න බෑ කියන්නේ සිස්ටම් එක චැලෙන්ජ් කරන්න බෑ. චැලෙන්ජ් කරනකොට තව 10ක් 15ක් ඉන්නවා ඒ අර හොඳනවා වගේ යන්නේ. ඉතින් ඕක එක ගැටලුවක්. අනිත් එක තමයි එහෙම වෙනකොට ඒකට විරුද්ධව නැගී ඉන්න තියෙන ආයතනය තමයි ට්‍රේඩ් යුනියන්ස් නැත්තම් මේ තියෙන මේ වෘත්තීය සමිති. වෘත්තීය සමිති දේශපාලනය කරන වෙලාව. ඒතර පවතින දේශපාලන පක්ෂයට වැඩි බහුතරයක් තියෙනවා නම් ආයතනය ඇතුලේ තියෙන වෘත්තීය සමිතියක් දෙකට තුනට බෙදිලා ඒතර නැවතත් අර ඒ ප්‍රශ්නේ වෙනුවෙන් අර සුබවාදීව සහ ඒකට ජෙනුයින් අප්‍රෝච් එකක් කරන්න වෘත්තීය සමිති සමත් වෙලා නැහැ. ඒතර මේක ආයේ නැවත අර දේශපාලකයා දේශපාලනය කිරීම නෙමෙයි සමස්ත පුරවැසියම තමන්ගේ පෞද්ගලික දේශපාලනයක් දරන එක වෙන කතාවක්. මනෝජ් දේශපාලනයක් තියෙනවා මට දේශපාලනයක් තියෙන්න පුළුවන්. නමුත් අපි ආයතනයේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට අපි රටට ආදරයක් තියෙනවා නම් ආයතන ආදරයක් තියෙනවා නම් මම හිතන්නේ පළවෙනිම කළ යුතු දේ තමයි තමන්ගේ පක්ෂපාත දේශපාලනය ගේට් එකෙන් එළිය තියලා ඇතුළට ඇවිල්ලා තමන්ගේ පෞද්ගලික දේශපාලනයත් එක්ක. නමුත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ ආයතනය ඇතුළේ. ඉතින් ඒක තමයි මේ බිඳ වැටෙන්නේ. හොඳයි මේ වර්තමාන තත්ත්වය මං හිතන්නේ ආයෙමත් දෙපාරක් හිතන්න නැගිටින්න අලුත් දෙයක් කරන්න යම් අවදානමක් අරගන්න හොඳ වෙලාවක්. ඒකට අපිට අත්දැකීම් ටිකක් ඒකට පාරක් පෙන්වන්න ඉඩක් වෙන් කරන්න තියෙනවා නම් ඒ වටිනවා. ඒ වෙනුවෙන් තමයි අපි අද මේ අවස්ථාවත් උදා කරගන්නේ. අපි කෙටි විරාමයක් අන්ලිමිටඩ් තුලින් ලබා ගන්නවා. මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉංජිනේරු රංගික හල්වතුරු මහාචාර්යතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදය දෙන්නේ. කෙටි විරාමයක් දෙන්න. ඉතා ඉක්මනින් නැවත හමු වෙනවා. Net FM Unlimited. හොඳ අපි නැවතත් Net FM Unlimited සමග අපේ මේ ඝන වලාකුළු අතර තියෙන රිදි රේඛා හොයනවා. කොයි මොහොතේ හරි ඒවා හමු වෙනවා. හැබැයි නිකන් හම්බ වෙන්නේ ඒවා හොයන්න වෙනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා. සමහරලාට අපිට ඒ වෙනුවෙන් අවදානමක් ගන්න වෙනවා. පළමු අදියරේ පාඩුවක් වෙන්නත් පුළුවන්. නමුත් ඊළඟට අපිට නැගිටීමක් තියෙනවා. පාඩු වෙනවා කියලා දැනගන්නත් ඒ අවදානම ගන්න වෙනවා. අපි අද මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර ඉංජිනේරුතුමත් එක්ක මේ සාකච්ඡා කරමින් හිටියේ මේ දිනවල වෘත්තිකයන්ගේ මැදිහත් වීම සහ ඔවුන් කරපු කාර්යභාරය පිළිබඳවත් ආයි මතක් කරමින්. දැන් මේ පෞගිය දවස්වල අපි දියුණු වෙමින් පවතින රටක් වෙලා ඉඳලා දැන් ඔබ කියන්නේ සංවාදී රටක් කියලා. මේක මනින නිර්ණායක මුදල නම් ආර්ථිකමය කාරණාම නම් ඉදිරියට එන්නේ අපි මැදි ආදායම් රටක් මට්ටමට ආවා. ඊට පස්සේ අපිට මොනවද ගොඩනගෙන්න ඕනේ? සමාජ සංස්කෘතික වටපිටාවල් ගොඩනගෙනවට වඩා අපි යටිතල පහසුකම් දියුණු කරන්න උත්සාහ කරා. යම් දියුණු සමාජයක් පහසු ගමනාගමන පද්ධතියක් ඒ සඳහා හොඳ පොදු ප්‍රවාහන සේවයක් මේ වගේ බලාපොරොත්තු ටිකක් තිබුණා. ඒවා හැබැයි දැන් ටිකක් මං හිතන්නේ පසර දාගන්න වෙයි මේ වෙලාවේ. තුන්වෙල පිරිමහ ගන්න ප්‍රශ්නකට මුහුණ දෙමින් ඉන්න වගේ හැඟීමක් තියෙනවා. මේ වෙලාවේ වෘත්තිකයන් විදිහට ඔබට මොන වගේ මැදිහත් වීමක්ද කරන්න පුළුවන්? දැන් අපි දකිනවා සමහර තැන්වල සිස්ටම්ස් දාගන්න එක හරි ලේසි. නමුත් කෙනෙක්ගේ රස්සාව නිසා, දේශපාලඥයා කරපු පත්කිරීම නිසා, ඔවුන් මේ දෙයට හුරු වෙලා ඉන්න නිසා ඒ අයගේ රස්සාව නැති වෙයි කියලා සමහර පද්ධති තියාගෙන ඉන්නවා. ඒවා තියාගෙන ඉඳීම හරහාම අපි මේ කතා කරන කාරණේ පෙට්‍රල් වියදම් කරගෙන ගමන් ගාස්තු වියදම් කරගෙන පෑ ගණන් නාස්ති කරගෙන කොළඹට එන්න නගරයට යන්න ආපහු හැරිලා යන්න මේ වගේ තැන්වල ඉන්නේ. මූලික අධීරය අපිට ඒවට වෙනස්කම් කරන්න බැරිද?
පැහදිලිම පුළුවන් මනෝජ කියපු අර මේ ප්‍රියම්බල් එකක් එක්කම කතා කරොතින් මම කිව්වා මේ රට දුප්පත් නෑ කියලා. දුප්පත් නෑ කියප එක මම කියන්න ඕනේ ඇයි කියලා. ඔව් අපිට ඩොලර් නෑ ඒක අපි පිළිගන්න ඕනේ. නමුත් අපි දරිද්‍රතාවය ගැන කතා කරොතින් ඔව් ආර්ථික දරිද්‍රතාවය ඇති වෙන අපිට ඩොලර් නැහැ. අපිට එදා වේල කණ්ඩ විදියක් නැහැ. ඩොලර් නෙමෙයි දැන් රුපියලුත් නැහැ. ඒක හරි වෙනම කතන්දරයක්. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තිබුතින් මනෝජ් අපි ගත්තොතින් මේ අපි ආර්ථික දරිද්‍රතාවය තිබ්බා. ඊට පස්සේ අපි තු මානසික දරිද්‍රතාවයක් තියෙනවා. ඔව් අපිට පොඩි ගැටලුවක් තියෙනවා. මේ වෙලාවේ ළමයාට කන්න දෙන්නේ කොහොමද? පෙට්‍රල් ටික ගහගන්නේ කොහොමද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ශාරීරික දරිද්‍රතාවයක් තියෙන රටක්ද? අපේ තාම ඇඟේ තාම අම්මගේ මව් කිරි බීලා හැදිච්ච රටක් තාම ඇඟේ හයිය තියෙනවා. අපිට තාම නැගිටින්න පුළුවන්. මොකද මේ ප්‍රශ්නේ ධනාත්මකව හිතන්න සිද්ධ වෙනවා. අපිට බෑ මේ වැටිලා මේක ගොඩ දාන්න බෑ. දැන් මේක ඉවරටම ඉවරයි. දැන් තියෙන හෙට මූදෙන් පීනලා හරි ඉන්දියාවට හරි යන්න ඕනේ කියන මනසෙන් මිදෙන්න ඕනේ පළවෙනි. මොකද ඒක ගොඩක් වැදගත් මනෝජ්. මොකද මේ අපි කරන ලොකු වැරද්දක් විශේෂයෙන් යමක් කළ හැකි පිරිස්. මොකද මෙතන හරි අසරණ කමක් තියෙනනේ මනෝජ්. මෙතන බහුතරයක් මේ රටේ ඉන්න මිලියන 22ම කන පරිප්පු වැටේ ඉඳලම බදු ගෙවලා යම් කිසි විදියක උස්මහත් කරලා පිරිසක් නිර්මාණය කරලා තියෙනවා රට වෙනුවෙන් වැඩ කරන්න කියලා. සමහරලාට ඉංජිනේරු වෙන්න පුළුවන්, වෛද්‍යවරු වෙන්න පුළුවන්, මනෝජ වෙන්න පුළුවන්. අපි හැමෝටම වියදම් කරලා තියෙන මේ රටේ මිනිස්සු. ඒතර අපි මේ මිනිස්සුන්ට ණයයි. මම හැමදාම දැන් අද 25 වෙනිදා මේ එතකොට 25 වෙනිදා වෙනවා කියන්නේ මගේ උර මත ලොකු වගකීමක් වෙනවා. මොකද මට අලුත් තව පඩියක් එනවා. ඒතර මට හරි බරක් ඒක. ඒතර ඔය දේ ඔය කියන්නේ අපි සමාජයට බරයි කියන එක ණයයි කියන එක අපි තේරුම් අරගෙන නැහැ. ඕකයි මම කිව්වේ අපිට ලොකු යුතුයකමක් තියෙනවා මේ වෙලාවේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙන එක. මේක බැටිලා මේක කරන්න දැන මේක නන්නත්තර මේක නම් ආය හදන්න බෑ කියන මතෙන් මේගොල්ලොන්ගේ මුදවා ගැනීම තමයි මනෝජ් මේ රට ගොඩ දාන්න තියෙන පළවෙනිම ක්‍රමය. මොකද මිලියන 22ක් මේ වෙලාවේ වැටලා ඉන්නවා. 22ම නෙමෙයි වෙන්න බෑ මිලියන 2ක් සැප පහසු ඉන්න ඇති ඔය කියන ඒ තමන්ගේ සුකුරු තන් එක්ක ඉඳගෙන. නමුත් බහුතරයක් මේ වෙලාවේ වැටලා තියෙනවා. උන්ට බලාපොරොත්තු සැපිය යුතුයි. ඒක තමයි මම දෙන්නේ පළවෙනිම කළ යුතු දේ. ඒකටයි මම කියන්න උත්සාහ කරේ අපි දුප්පත් නැත. ආර්ථික දරිද්‍රතාවයක් තියෙනවා. ඔව්. මොකක් ශාරීරික දරිද්‍රතාවයක් නැහැ කියලා. සංස්කෘතිකව ලංකාවේ දරිද්‍රතාවයක් නැත කොහෙත්ම. ලංකාවේ කොළඹත් අඩි 3-4ක් කාරනකොට අපිට අර සිංගප්පූරුවේ ඉන්න සිංහයට වඩා වැඩි යමක් පෙන්වන්න දෙයක් මේ රට ඇතුලේ තියෙනවා. නමුත් අවාසනාවකට අපි අපේ දේවල් අගය කරන්නේ නැහැ. ඒතර මේක අපි හරියට කළමනාකරණය කරගත්තොත් අපේ තියෙන ශාරීරික හැකියාව සහ සංස්කෘතික හැකියාව සහ මේ අනිත් කියන දේවල් වල දරිද්‍රතාවයක් නොවැතිවීම අපි හරියට කළමනාකරණය කරගත්තොත් මේ අපේ තියෙන මානසික දරිද්‍රතාවය නැති කරනවා කියන එක ඕවර්නයිට් වැඩක්. ඒකට තමයි මං කිව්වේ මිනිස්සුන්ට බලාපොරොත්තු දිය යුතුයි. ඔය ටික හරියට කළමනාකරණය කරගත්තොත් රටට ඩොලර් ගේනවා කියන එක පැත්තකින් අපිට ආයෝජන ඉන්න ඕනේ. අපිට එළියෙන් සල්ලි ගේන්න ඕනේ. ඒ වගේම තමයි අපේ වියදම් පාලනය කරගත යුතු. රුපියල් 100 සහ 99 සහ 101 කතාව අපි යම්කිසි විදිහක කළමනාකරණය කරගත යුතුයි. ඒතර ඔය ටික කොහොමද කරන්න කියන එක බොරුවට නිකන් ප්‍රශ්න ගැන කතා කර කිය නිකන් මේක හොද දාලා මඩේ දානවා හොද වැඩක් නැහැ. විශේෂයෙන් තාරුණ්‍යයට මම හිතන්නේ ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේ. අපි ස්වාධීන වෙමු. පළවෙනියම මම හිතන්නේ ආර්ථික සහ මානසික සහ ඔය කියන ශාරීරික මේ තත්ත්වවලින් මිදිලා අපිට පළවෙනියම සිතන්න වෙනවා මනෝජ් මේ කොහොමද අපි ස්වාධීන වෙන්නේ නැත්නම් ස්වාධීන මතධාරීන් බවට පරිවර්තනය වෙන්නේ. ඒකට මම හිතනවා මනෝජ් මේ ලොකු කාර්යභාරයක් තියෙනවා ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතන වලට. මොකද අපිට නිවැරදි දත්ත සහ නිවැරදි තොරතුරු සමාජගත කිරීම සහ මේ පුද්ගලයා මේ චරිතය කොහොමද ස්වාධීන කරන්න කියන තැනට ගෙනියන්න ලොකු රාජකාරියක් මම හිතන්නේ ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍යට තියෙනවා. මම හිතන්නේ ඒක මම නිරන්තරයෙන් කියව යුතු දෙයක්. මොකද අපි ඒ රාජකාරිය පැහැර අරලා තියෙනවා. අපි සම්මතිස්සෙම අපි නිකන් දැන් අපි ගත්තු net FM ගමුකෝ දැන් මෙච්චර දවසක් මේ වැඩසටහනට දීලා තිබුණේ දේශපාලකයෙකුට. ඇවිල්ලා මෙතන පැය එකමාරක් දෙකක් බොරුවට කියවලා මම හිතන්නේ බොරුවට කියන්න බෑ. කියවනවා. නමුත් ඒක යම්කිසි විදියකට යාවත් කාලීන වෙනවා නැත්නම් මේක පොළවේ ඉඳවනවාද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. එහෙම ඉඳුවා නම් මේ රට මේ විදිහට තියෙන්න බෑ. නමුත් ඇත්තටම මේ රටට ශ්‍රමදායකත්වය දෙන නැත්නම් මේ රටට යමක් කරපු චරිත කොච්චර ඔබගේ ගුවන් කාලේ ඔබ දීලා තියනවද? දීලා නැහැ. දීලා ඇති ඉතාමත්ම අල්ප ප්‍රමාණයක්. මම හිතන්නේ ඒක මං කිව්වේ ඒකයි අපි සංවිවේචනයකට යා යුතුයි. අපි නියම පුද්ගලයෝ සමාජගත කරනවාද? නියම චරිත හඳුනගෙන තියනවාද ජනමාධ්‍යවේදීන් විදිහට සහ ජනමාධ්‍ය ආයතන විදිහට ඕන්න සමාජගත කරලා තියනවාද? ඒක ඉතාමත්ම වැදගත්. ඒක ඇතුලේ තමයි අර දැන් මම උත්සාහ කරනවා නම් මනෝජ්වත් රංගික වගේ කරන්න මම හිතන්නේ මම වැරදි. නමුත් මට පුළුවන් නම් මාව අනුකරණය කිරීම නෙමෙයි. මාව කියවීම ඇතුලේ තව මගේ දේකුයි තව කෙනෙක්ගේ දේකුයි ඔක්කොම අරගෙන තව වෙන චරිතයක් නිර්මාණය කරන්න.
එතනට අපි ජනමාධ්‍ය හැසිරිය යුතුයි කියලා මම හිතනවා. ඒකයි චරිත වැදගත් වෙන්නේ. විවිධ චරිත අපි හඳුන්වා දිය යුතුයි. දේශපාලකඥයා කියන්නේ එක චරිතයක් විතරයි, එක අන්තයක් විතරයි. ඊට වඩා චරිත ගොඩක් තියෙනවා. මේ පාසලේ අපේ අපි හිතමු ශිෂ්‍යනායක දිනේට හරි නැත්නම් ත්‍යාග ප්‍රදානෝත්සවයට හැමදෙස්සෙම ඉන්නේ දේශපාලකයෙක් නම් ඒක නම් දෙන ආදර්ශ ළමයෙකුට ඔහුත් උත්සාහ කරන්නේ ඔය වගේ තියෙන බඩ මහත මේ තට්ටේ පෑදීච්ච දේශපාලකයෙක් වෙනවා මිසක් ඊට වඩා රටට දායකත්වයක් දෙන මිනිසෙක් වෙන්න නෙමෙයි. මොකද ඔහුට ලැබෙන ආදර්ශය ඒක. ඒක එතන ලොකු රාජ්‍ය දේශ මම කියන්නේ ජනමාධ්‍ය වල ලොකු කාර්යභාරයක් වෙනවා. චරිත බිහි කිරීම සහ චරිත හඳුන්වා දීම. ඉතින් එහා ගිහිල්ලා අපි යම්කිසි විදියකට මානසිකව ස්වාධීනත්වයකට පත් වෙනවා නම් කියන අපිට ස්වයං මතධාරීන් බවට පරිවර්තනය වෙන්න පුළුවන් නම් ඒක ඇතුළේ අපිට ගොඩ ලොකු දෙයක් කරන්න පුළුවන් මනෝජ්. ඒකයි මම කිව්වේ නැවත මම අවධාරණය කළේ අපි ස්වාධීන මතධාරීන් මේ සමාජය ඇතුලේ නිර්මාණය කළ යුතුයි. ඒකේ වැදගත්කම තියෙන්නේ මොකද අපි අද කතා කරන්නේ 225 එපා කියලා තැනක. මොකද මේ වෙලාවේ සමහර වෙලාවට එක දේශපාලනඥයෙකුට හෝ දේශපාලන පක්ෂයකට හැකියාව තියෙයි දේශපාලන ස්වාධීනත්වය නැත්නම් දේශපාලන ස්ථාවරත්වයක් රට ඇතුලේ හදන්න. සරලයි. රුපියල් ටිකක් එහෙට මෙහෙට වීසි කරන එක විතරයි. 113 නෙමෙයි 225ම ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මෙතන ගැටලුවක් තියෙනවා මේ වෙලාව. අපි ගැටලුව තේරුම් ගත යුතුයි. මෙතන ගැටලුව තියෙන්නේ දේශපාලන ස්ථාවරත්වයට වඩා එහා ගිහිල්ලා සමාජීය ස්ථාවරත්වයක්. අපිට මේක නිර්මාණය කර හැකිද? මොකද අපිට මේක ළඟ සහ දුර දෙකම අපිට බලන්න සිද්ධ වෙන එක. ළඟ තමයි අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම සමාජීය ස්ථාවරත්වයකට යන්න. මේක තවදුරටත් දුඩු දුවන්න බෑ. මේක නීති හා සාමය තවදුරටත් වල්වදින්න දෙන්න විදියක් නැහැ. මොකද දැන් මේකේ ඉන්නේ ලේ රත් වෙච්ච මිනිස්සු පිරිසක්. ඒතර ඔවුන්ව නියාමනය කිරීම ඔවුන්ව යම් කිසි විදිහට කූල් ඩවුන් කිරීමේ වැදගත්කමක් තියෙන. ඒක දේශපාලකයන්ට වගේම නැවතත් ජනමාධ්‍ය වලට ලොකු වගකීමක් තියෙනවා. ඒතර ඒක කරන්න අපිට කෙටි කාලින විසඳුම් වලට යන්න වෙයි. සමහරවිට ලෝන් එකක් ගන්න වෙයි, ණයක් අරගෙන මේක බැලන්ස් කරන්න වෙයි. නමුත් ඒක ඇතුලේ මේ තියෙන ගැටලුවට විසඳුමක් එන්නේ නැහැ. ඒතකොට අපිට සිද්ධ වෙනවා කණ්ඩායම්ගත වෙන්න මනෝජ්. ඒකයි නැවතත් යෞවනයට වැදගත්කම තියෙන්නේ. ඉංජිනේරුවන්ට සිද්ධ වෙයි තව ඉංජිනේරු එක්ක එකතු වෙන්නේ නැතුව කලාව හදාරපු දරුවෙක් එක්ක එකතු වෙන්න. එකතු වෙලා අපි හැමෝගෙම තියෙන හරි කියවීමක් හදාගන්න. කලාව හදාරපු දරුවා ළඟ තියෙනවා යම්කිසි හැකියාවක්, මගේ තියෙනවා තව හැකියාවක්. මේ ඔක්කොම ටික එකතු කරා නම් අර මම හැමතිස්සෙම කියන දේක් තියෙනවා 1 ගණිතයේදී 2 වුණාට මිනිස්සු අතර දෙක නෙමෙයි මේක මිලියන ගාණක්. අපි හරි පිරිස් ටික එකතු කරගත්තා. වැරදි පිරිස් එකතු කරගත්තොත් මේක ඍණ වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් මේ වෙලාවේ කණ්ඩායම් ගත වීම ඉතාමත් වැදගත්. ඒක අපි දකිනවා අද සමාජය ඇතුලේ. අපි අද සෝෂල් මීඩියා වල අපි දකිනවා අපි තව මේ අරගල ඇතුලේ අපි දකිනවා විවිධ කණ්ඩායම් එකතු වෙලා තියෙනවා. මේක ලොකු ජයග්‍රහණයක් විදිහට මම දකින්නේ. ඒකයි මේක හොඳ අවස්ථාවක් අපිට. ඒතර මේ කණ්ඩායම් ගත වීම ඇතුලේ අපිට එක එක්කෙනාව කියව ගැනීමේ හැකියාව තියෙනවා. මට මාව කියවන්න පුළුවන් නම් මනෝජ් මම දන්නවා නම් රංගික කියන්නේ කවුද කියන එක, මගේ හැකියාවන් මොනවද කියන එක මම දන්නවා නම් ඒක ඇතුලේ මට පුළුවන් මාව ඇගීමක් කරන්න. මාව අගේ යන්න පුළුවන්. ඒතර මට නොදා මගේ ළඟ නැති දේ ගැන මම දුක් වෙනවට වඩා මගේ ළඟ මේක තියෙනවා රයිට් මට මේක කරන්න පුළුවන් කියන අර තමන්ගේ ආත්ම විශ්වාසයේ ගොඩනැගීමේ හැකියාව තියෙනවා. ලෙනින්ගේ පොත කියවලා මට එන්නේ නැතුව ඒ ආත්ම විශ්වාසය. නමුත් මට පුළුවන් නම් නැවතිලා මාව කියවන්න. ඒක ඇතුලේ මට ආත්ම විශ්වාසයක් එනවා. ඒකෙන් එක පැත්තක් ඒක මනෝජ්. අනිත් පැත්ත තමයි මට ලැබෙන අනිත් වාසිය තමයි මට මාව කියවන්න පුළුවන් නම්, මට මාව අගේ කරන්න පුළුවන් නම්, මට මනෝජ් වගේ කරන්න පුළුවන්. අද වෙලා තියෙන එක අනිත් පැත්ත. මට මාව වගේ කරන්න බෑ. මට මගේ පැත්තෙන් වැටිලා මම 4 ගාතේ වැටිලා ඉන්නේ මානසිකව. මම වැටිලා ඉන්නකොට කවදාකවත් මට මනෝජ් වගේ කරන්න බෑ. මට මනෝජ් වගේ කරන්න නැතුව මනෝජ් එක කණ්ඩායම් ගත වෙන්න බෑ. ඒතර මේ බෙදීමනේ අපේ තියෙන සමාජයේ. ඒතර මේ වෙලාවේ ජාතිද ආගම්ද මොනවද කියන එක නැතුව අපිට එකතු වෙන්න පුළුවන් නම් ඒ එකතු වීම ඇතුලේ ව්‍යාපාර අවස්ථා ගොඩක් එයි. ලංකාවේ ඇතුලේ රිසෝසස් තියෙනවා. සම්පත් අනන්තයි අප්‍රමාණයි. මූදේ මේ අඩි 4-5ක් යනකොට අපේ තියෙන අලංකාර කොරල් පර ටික මේ මූද ඇතුලේ මේ මහා විශාල සම්පත් ගොඩක් තියෙනවා. මේවා එළියට අරගෙන කොරල් ටික කඩලා මම කියන්නේ නෑ මේ අර අපේ නන්දා මාලිනියන් කිව්වා වගේ සීගිරි ගල කඩලා මේ පාරවල් හදන්න කියලා. එහෙම නෙමෙයි. මේවා මේ අර මේ තියෙන විදියට අපිට විකුණ ගන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අපිට අගේ එකතු කිරීමක් කරගන්න පුළුවන්. ඒතර මේක කියවීම පුළුවන් වෙන්නේ අර කණ්ඩායම් ගත වීම ඇතුලේ. අපිව තේරුම් අරගෙන කණ්ඩායම් ගත වෙන්න පුළුවන් නම් මනෝජ් මේ කියන දේ මහ ලොකු දෙයක් නෙමෙයි. මම කිව්වේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ වගේම අනිත් පැත්තෙන් තියෙනවා අපේ මානසිකව අපේ තියෙන දරිද්‍රතාවයක්. ඔය දෙකම අර දෙක හරියට කළමනාකරණය කරන්න පුළුවන් නම් අනිත් දෙක හදනවා කියන එක ඕනයික් වැඩ. අපි වැඩසටහනේ අවසානයේ ඉන්නේ. මාචාර්යතුමා අපි දැක්ක වෘත්තිකයෝ මේ වෙලාවේ මේ පසට වෙලා ඉන්නේ නැතුව ඉදිරියට ඇවිල්ලා Tamanගේ වෘත්තීමේ භාවය පෙන්වනවා. ඔවුන්ට අත්දැකීම්, ඔවුන්ට පේන දේවල් ටික ඔවුන් කියලා අලුත් දිශානතියක්කට යනවා. අලුත් රෝඩ් මැප් එකක් හදන්න ඒ අය උදව් කරනවා. එතකොට පුරවැසියන්ටත් ටිකක් නෙවෙයි ලොකු දායකත්වයක් දෙන්න තියෙනවා. ඔබ එහෙම කිව්වා වගේ දුප්පතුන් සහ දුප්පතුන් පීඩිත පන්තියම එකතු වෙලා පීඩිත පන්තිය යන පාර පීඩිත පන්තියම වහගෙන තමන්ගේ අවස්ථා තමන් විසින් නැති කරගන්නවා. අපි ඊට වඩා එහා ගිහිල්ලා හිතලා දැන් මේ අපි ඉල්ලන්නේ එදිනෙදා අපි විඳපු ජීවිතය අපිට ගෙවන්න දෙන්න කියලා.
ඊට එහාගේ ප්‍රශ්නේ අපිට ජීවිතය ගෙවන්න බෑ නේද කියලා අපි තේරුම් ගන්නේ නෑ නේද? ඒකට අපි කොහොමද ආමන්ත්‍රණය කරන්නේ? ජීවිතේ විඳින්න දෙන්න කියලා කියනකොට මම කියන්නේ විඳින්න දෙන්න එපා කියලා. විඳින්න දුන්නොත් තව මේ රට තව වැටෙනවා. මනෝජ් කීපේ හරියටම හරි මේ අපි යම්කිසි අලුත් දේශපාලන සංස්කෘතියකට අත වනනවා. ඒක අද ඊයේ නෙමෙයි මනෝජ්, මං හිතන්නේ 2015 ඉඳලම රටේ ජාතික දේශපාලනයේ ඇතුලේ ලොකු පෙරලියක් වුණා. මේ පක්ෂ දේශපාලනයේ යම්කිසි විදියකට ප්‍රතික්ෂේප වීමක් මම දකිනවා 2012 13 වගේ කාලයත් එක්ක විශේෂයෙන් යුද්ධය අවසන් වෙලා අපි යම්කිසි විදියක ස්ථාවරත්වයක් ගොඩනැගීමත් එක්ක විශේෂයෙන් තරුණ පරම්පරාව ස්වාධීන වෙනවා. ඒකත් එක්ක අර 70 ගණන් වල 80 ගණන් වල මොකක් හරි දේශපාලනිකව කුමන්ත්‍රණයක් කරලා කට කතාවක් කරලා මුළු රටම ගිනි තියන්න බැරි තත්ත්වයට අද පත් වෙලා තියෙනවා, විශේෂයෙන් සෝෂල් මීඩියා එක්ක. ඉතින් ඒක ලොකු ධනාත්මක අපි හිතන්න සිද්ධ වෙනවා. වෘත්තික වේදීන් එළියට බහලා තියෙනවා. මම කිව්වා වගේ 2015 දී මම හිතන්නේ දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කරන්න මිනිස්සු එළියට ආවා කියලා. ඒ වෙලාවේ ඔය කියන පාවන ඡන්ද නෙමේ හිතිය හැකි පිරිස රට ගැන යම්කිසි විදියක බලාපොරොත්තුවක් නිෂ්පාදනය කරන්න උත්සාහ කරපු පිරිස් තමයි මේ වෙලාවේ දේශපාලන වෙනසකට ගියේ. ඔවුන් බලාපොරොත්තු දෙ බිඳ වැටුණා. අපි ඒක අත්විඳා. ඒක තමයි ඊළඟට 2018 19 20 වෙනකොට මේක වෙන පැත්තකට පෙරළුනේ. ඒ වෙලාවෙත් එතන තිබුණේ දේශපාලන අර ස්ලෝගන් එකක් නෙමෙයි. එතනින් එහා ගිය සමාජ විප්ලවයකට යන්න. එතනදිත් මිනිස්සු යම් කිසි විදිහකට බටයක් කෑවා. මම හිතන්නේ ඊළඟ පාර අර කනාමෙදිරි එළියටත් බයයි කියනවානේ ගිනි පෙල්ලෙන් බැට කාපු මනුස්සයා. ඒතර අපි දැන් ගිනි පෙල්ලෙන් බැට කාලා තින්නේ, කනාමෙදිරියකිනුත් බැට කාලා තින්නේ. මම හිතන්නේ තව පාරක් දේශපාලනිකව අපි යන්නේ කියලා. ඇන්දෙනවා නම් මම හිතන්නේ මේ අපි කතා කරන කිසිම දෙයක් වැදගත් වෙයි කියලා. වෘත්තික වේදියට ලොකු මේ වෘත්තීය වේදියට තියෙනවා ලොකු කාර්යභාරයක්. ඒක මෙහෙමයි මනෝජ්. ඇත්තටම දැන් අපි කියන්නේ 2015 දී අපි try කරා මිස් වුණා. 2019 දී try කරා මිස් වුණා කියලා. ඒකට මම ප්‍රධානම හේතුවක් විදිහට දකිනවා එකක් වෘත්තීය වේදියා ඔහුගේ අර මම නැවත කියන්නේ අර ඔහුගේ satisfaction level identify කරගෙන හිටියේ නැහැ. ඔහු මේ පෙරලිය කරේ Tamanට දෙයක් බලාපොරොත්තු වෙන්න අපි fail. ඒක වුණා අපි දැක්කා. මොකද දේශපාලකයන් fail වෙනවට වඩා දරුණු විදිහට අපි ඔය කියන වෘත්තීය වේදීන් fail වුණා පහුගිය දශකයේ ඇතුළත. ඒතර ඒක එක ගැටලුවක්. අනිත් එක තමයි අතහැරීම. අපි ගෙනල්ලා බැටන් එක හරි දැන් ෂේප් දැන් තිබ්බා ගියා. ඒතර ඒක අතාරලා බෑ. මොකද අර මිනිස්සු හරි අසරණයි. මේ මිනිස්සු පව්. ඒ කියන්නේ මිනිස්සු ඊට වඩා දෙයක් කරන්න බෑ. ඒතර අපි ගෙනිච්චා නම් ඒක තව ටිකක් අපිට ගෙනහිල්ලා ඊළඟ පරම්පරාවට දෙන්න ඕනේ. මේ බැටන් චේන්ජ් එක හරියට අර රිලේ එකේ බැටන් චේන්ජ් එක නොවුනොත් වැටෙනවා. මේක තමයි අපි පහුගිය අර දේශපාලනිකව වෙන වැටීම වෙනම කතන්දරයක්. නමුත් සමාජීයව මේක ලොකු ගැටලුවක් විදිහට දැක්කා. ඒක අපි නිරාකරණය කරගත යුතුයි. ඒ වගේම තමයි මේ වෘත්තීය වේදය ඇතුළේ අපි දන්න දේ නොදන්න දේ ගොඩක් තියෙනවානේ මනෝජ්. ඒතර දැන් එකක් තමයි අපි දන්න දේ හඳුන ගැනීම එක කාරණයක්. අපි නොදන්න දේ හඳුන ගැනීමත් ඉතාමත්ම වැදගත්. අපි දන්න දේ අපි නොදන්න දේ කරන්න යාම හරිම භයානකයි. ඒ වගේම තමයි මම දන්නවනම් ඒ දන්න දේ නොකිරීමත් ලොකු පාපයක්. ඒක ලොකු පාපයක්. මම දන්නවා හොඳට මට මේක කරන්න පුළුවන් කියලා මම කරන්නේ නැහැ. ඒක ලොකු පාපයක්. ඒක ලොකු කර්මයක්. ඒ වගේම තමයි මම දන්නවා මේක කරන්න බෑ කියලා. නමුත් මම කොහොම හරි ගිහලා try කරනවා. ඒක හරි කමක් නෑ කියම. නමුත් ඒකත් වැරදි මේ වෙලාව. ඒතර අපි හරියට Taman දන්න දේ සහ නොදන්න දේ තේරුම් ගත යුතුයි. ඒ වගේම තමයි මේ හරි වෙලාවේදී බැටන් චේන්ජ් එක කරගන්න එක. මොකද දැන් අපි තේරුම් ගත යුතුයි අපි යම්කිසි කාලයකදී අපි තාරුණ්‍යයට ඒක බාර දිය යුතුයි. මොකද තාරුණ්‍ය සමහරවිට අපිට දැන් බලන්න නෑ මේ මිනිස්සු තාම ඉගෙනගෙන මදි. අපි මේකට උගන්වන්න උත්සාහ කරනවානේ. මේ රටේ තව කෙලවෙච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි මනෝජ් මේ උගන්වන්න උත්සාහ කරන එක. ඒක ලොකු වැරදි සංකල්පයක්. ලෝකේ අර මේ යම්කිසි විදිහට ප්‍රතික්ෂේප වෙන ක්‍රමවේදයක් ඕක. උගන්වන්න නෙමෙයි ඉගෙනවීමට අවස්ථාව දෙන එක. මම මනෝජ්ට අවස්ථාව දෙනවනේ මගෙන් ඉගෙන ගන්න මිසක් මම උගන්වන්න නෙමෙයි. මෙතන 10 දෙනෙක් ඉන්නවනම් මනෝජ් මහ 10 දෙනාගෙන්ම 10න් එක එක අරගෙන මනෝජ් අමුතු චරිතයක් හැදේ. හැබැයි නමුත් මම දන්නේ 10 මම 10ම මනෝජ් ආරෝපණය කරන්න යනවා නම් මම වැරදි. මෙතන මේක තමයි වැඩිහිටිය විදිහට අපි කරන ලොකුම වැරද්ද. ඊළඟ පරම්පරාව අපි මේක උන්ට අයිති ලෝකයක්. මං හිතන්නේ මේක උන් හරියට හැදුවත් නැතත් ඒක උන්ගේ ලෝකය. මම දැන් අපි උන්ට අවස්ථාව දිය යුතුයි. එහෙම අවස්ථාවක් දෙන්නේ නැතුව මේක අපිම කරන්න ඕනේ. මෙවුන් අනිත් පිටස අපි විශ්වාස කරන්නේ නැහැ කියලා ගමනක් යන්න ගියොත් මනෝජ් මේක වැටෙනවා. ඒක තමයි අපිට පහුගිය දශක ගණනාව ඇතුළෙම සිද්ධ වුණේ. ඉතින් මේ වැරද්දක් විදියට ගන්නේ නැතුව ගිනි පෙල්ලෙන් නෙමෙයි කලාමැදිරියකිනුත් දැන් බැට කාලා තියෙන්නේ. ඊළඟ වලට වැටෙන්නේ නැති වෙන්න අපි ගමනක් යමු. හොඳයි මේ ඇති වී තිබෙන තත්වයක් එක්ක අපේ අර කල්නුත් කිව්වා වගේ අඳුරු වලා අතරේ රිදි රේඛා හොයනවා. ඒ රිදි ඉර අපිට හොයාගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි මහන්සි වෙන්න ඕන. අත්දැකීම් තියෙන වෘත්තික භාවයක් තිබෙන වෘත්තිකයෙක් විදිහට ප්‍රායෝගික මැදිහත් වීමක් කරපු කෙනෙක් විදිහට තරුණ ඉංජිනේරුවරයෙක් විදිහට මහාචාර්යවරයෙක් විදිහට අපි අද රංගික හල්වතුර මහාචාර්යතුමාට ආරාධනා කළේ අපේ වැඩසටහනට. ඔබේ අත්දැකීමත් එක්ක ඔබේ දැක්මත් එක්ක
සමාජය අපේ ශ්‍රාවකයන් යම් ආකාරයකින් දැනුම්වත් කරන්න මේ වෙලාව වෙන් කලාට බේවිනි සූතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි මහාචාර්යතුමා. බොහොම ස්තුතියි. හොඳයි එහෙනම් අපි යලිත් දිනක හමුවන බලාපොරොත්තු ඇතිව අදට net fm unlimited තුලින් සමුගන්නවා. ප්‍රාර්ථනීය සැමට සුබ රාත්‍රියක් ආයුබෝවන්. Net FM Unlimited.